හොඳයි සාදු. දෙදහස් 21 වසරේ 12 වෙනි මාසේ 18 වෙනිදා උඳුවප්පුර පසළොස්වක පොහෝ දවස වසරේ අවසාන පොහෝ දිනය වශයෙන් සලකන්නට පුළුවන් දිනය. අද පොහෝ දිනය පිළිබඳව සිහිපත් කළොත් සංඝමිත්තා මහා මෙහෙණින් වහන්සේ පිළිබඳවත් මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම අනුරාධපුර පුනරුද්ධය පිළිබඳවත් ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ වැඩම කිරීම පිළිබඳවත් ආදී කොට ඇති තාම වටිනා ශාසනික ඉතිහාසයක් කියවෙන දවසක් පින්වත්නි. ධර්මාශෝක මහා අධිරාජ්‍යයා නොසිටින්නට එතුමන්ගේ මහා ඒ කාරුණික ඥානය හස්තය ශාසනය වෙත යොමු නොවන්නට අද බුදුහාමුදුරුවෝ කියන නමක් මිහිතලේ නොතිබෙන්නට තිබුණා කියලා කිව්වත් වරදක් නැහැ. එදා ඇති කරපු ඒ මහා ශාසනික මෙහෙවරේ ප්‍රතිලාභය තමයි ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය, වියට්නාමය ආදී සියලු රටවල් භුක්ති විඳිමින් තියෙන්නේ. යම් ශාසනික ධර්මයක් පැතිරීමක් සිද්ධ වුණා නම් එදා එවකට ඒ සිදු කරපු මහා මෙහෙවරෙහි ප්‍රතිලාභය තමයි පින්නතුනි අද අප ලබමින් කටයුතු කරමින් තිබෙන්නේ. හරිම පුදුමයි පින්නතුනි මේ මහා රජතුමා සිද්ධ කරන ලද මහා මෙහෙවර. ඒ මුළු පවුලම රාජ්‍ය පවුලම සිදු කරපු ශාසනික මෙහෙවර ඒක බුදුරජාණන් වහන්සේගේ ඒ රාජ්‍ය පවුලේ හැරුණට පස්සේ ඊට පස්සේ මේ ලෝකේ යම් කිසි රාජ්‍ය පවුලක් ශාසනය වෙනුවෙන් මහා කැපවීමක් කළා නම් ඒ මහා කැපවීම සිද්ධ කළේ ධර්මාශෝක අධිරාජ්‍යයාණන්. කොච්චරද කියනවා නම් පින්නතුනේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ පුතුණුවන් පවා සුමන කියලා පුතුණුවන් කෙනෙක් හිටියා. මේ පුතුණුවන් පවා 7 අවුරුදු වියේදී මේ මහාන කමට ඇතුල් වෙනවා. ඒ වගේ පරිත්‍යාගයක් මේ සිද්ධ කරන්නේ මහා අධිරාජ්‍යයක. බොහෝ සැපේ තියෙන, බොහෝ බලයේ තියෙන, බොහෝ දේවල් කරගන්න පුළුවන් කෙනෙක්. ඉතින් මහා පුදුමයි ආශ්චර්යමත් දෙයක්. ඒ හැම දෙනාගේම ಗುಣ සිහිපත් කරමින් අපි කල්පනා කරන්නට ඕන. ඒ විතරක් නෙමෙයි සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ ස්වාමි පුරුෂයා පවා මහාන වෙනවා. ඒ වගේම ධර්මාශෝක අධිරාජයාගේ සහෝදරයෙක් පවා මහාන වෙනවා. ඒ විදියට පින්නතුනේ මුළු බුද්ධ ශාසනයටම කැප වෙනවා. මේ අග්ගි බ්‍රාහ්මණ කියලා කෙනෙක් තමයි හිටියේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ ගිහි කල ස්වාමි පුරුෂයා. එයා කලින්ම මහාන වෙනවා. බලන්න පින්නතුනේ ඒක අදහන්න බැරි ප්‍රශ්නයක් නේ. බලන්න හැම කෙනාම පැවිදි භූමියටපත් වෙනවා. මුළු පවුලම ශාසනයේ පැවිදි භූමිය ලබන. මෙහෙම රාජ්‍ය පවුලක් එහෙම නැත්තම් ගිහි ජීවිතයක් අතරත් දකින්නේ නැහැ. එකයික් මහාන වෙනවා මිසක් සියලු දෙනාම සාසුන්ගත වෙනවා අපිට දකින්න අමාරුයි. ඉතින් එදා පටන් මේ දක්වා මේ ශාසන ධර්මය අපට දායාද කළ
මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හැම දිනාටම අපි ගෞරව කරමු নমස්කාරය වේවා කියලා අපි මේ මොහොතේ নমස්කාර කර සිටිනවා සාදු. පින්වත්නි තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ සැනසීම පිණිස නිවීම පිණිස රජවරු සිටුවරු මහා ඇමතිවරු දුටුවා රජ සම්පත් මැද බලය මැද තිබුණේ දුක් කියලා. ජීවිතේ කරන නිස්කාම භෝගී සටන තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඒව මනසින් අතහැර දැමුවා. සියල්ල මනසින් අතහැර දැමුවා. ඉතින් මේ අතහැරීම කියන එක තෝරගන්න බැරි අය ගොඩාක් වෙලාවට ජීවිතේ වරද්ද ගන්නවා. ගතින් අතහැරිය පමණින් කෙනෙක්ගේ හිතෙන් අතහැරෙන්නේ නැහැ. හිතෙන් අතහරින්න ඕන. ගතින් පින්නතුනේ බුදු කෙනෙක් වේවා කවුරුන් වේවා මේ ශාසන ධර්මයට ඇතුල් වෙන එයත්න්ට කොහේ ගියත් විහාරයක් ආරාමයක් ඉන්න හිටින්න තැනක් ඒ අවශ්‍ය කරන සේවා උපාංග ටිකක් මොනවා හරි තියෙන්න පුළුවන්. නමුත් ඒක තණ්හාවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ පින්නතුනේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ තියෙන උපාංග මේ තියෙන දේවල් හාමුදුරුවන්ගේ එහෙම නැත්නම් හාමුදුරුවන්ට කියලා. ඇත්තටම මට මේ කිසිවකින් ප්‍රයෝජනයක් නැහැ. මේ සජීවීව ලබා දෙන මේ කැමරාවත් කාටද ප්‍රයෝජන? මේ ධර්මය අහන ගිහි අයටමයි. මේ අනිකුත් දේවලුත් මේ භාවිතා කරන්නේ ඒකටමයි. එතකොට මේ මයික්‍රොෆෝන වේවා මේ තියෙන සවුන්ඩ් සිස්ටම් වේවා මේවා මටද? මේවා මට නෙමෙයි. මේවා සමාජයට මිනිස්යන්ට. මේ ධර්මශාලාව මටද මගේද? මම මේක පුරා ඇවිද ඉන්නද? නෑ මේකත් ඔය ඇත්ත වෙනුවෙන් නඩත්තු කරන්නේ. තේරුණා නේද? ඉතින් ඒ නිසා ඒක වරදවා තේරුම් ගන්න එපා මිනිස්සෙක්ගේ දෙයක් දිහා බලලා ඒකේ යාගේද කියලා. ඉතින් මගේ දේ මොකද්ද? මගේ භාවිතාව මොකද්ද? බත් ටිකක් කනවා ඒකත් මගේ නෙමෙයි කියලා මම තේරුම් අරගෙන ඉන්නවනේ. ශරීරයෙන් පරිහරණය කරනවා ඒකත් මම මගේ නෙමෙයි කියලා තේරුම් අරගෙන ඉන්නවා. සිතක් පරිහරණය කළා මම ඒකත් මගේ නෙමෙයි කියලා මම තේරුම් ගත්තා. එතකොට නිදා ගන්න ඇඳ මගේද? ඒකත් ඔය පූජා කරපු කාගේ හරි අයිතියක් මිසක් ඒක මගේ නෙමෙයි කියලා මම තේරුම් අරගෙන තියෙනවා. එහෙමනම් මේ සියල්ල මහ පොළොවේ මගේ කියලා හිතන මිනිස්සු ඒ ස්වરૂපේම ස්වාමින් වහන්සේලා දිහා බලනවා. අරහාමුදුරු මේකයිති කරගෙන අරකයිති කරගෙන මේකයිති කරගෙන කියලා. ඉතින් ඒ නිසා පින්නතුනේ මේ උදාාරතර දර්ශනය අවබෝධය තේරුම් කරගත්තට පස්සේ ඒත්තන්ගේ පරිහරණය වෙනස් අවබෝධය වෙනස් උපාදාන රහිතව වාසය කරනවා. ඉතින් ගිහියන් විසින් රහතුන් මැනීම නතර කරන්න ඕන. ගිහියන් විසින් ඒ කියන්නේ සාමාන්‍ය පුහුදුන් මනසේ ඉඳන් බුදුහාමුදුරුවෝ මයින් එක නතර කරන්න ඕන. ඒකට හේතුව ඒක කරන්න බැරි වැඩක්. ඒක බුදුහාමුදුරුවෝමයි මතක් කළේ. කොසල් රජතුමා අර රහතුන් අර අය රහතුන් නොවේ කියලා විනිශ්චයකට ලක් වෙනකොට බුදුහාමුදුරුවෝ මතක් කළා මහරජ ඔබට බෑ සිල්වතුන් දුසිල්වතුන් රහතුන් නොරහතුන් හොයන්න කිව්වා.
ඒ මොකද? එයා පුතඥන. පුතඥන භාවයේ ඉඳගෙන කොහොමද අනිත් කෙනා විනිශ්චය කරන්නේ? විනිශ්චය කරන්න නම් ඒ ශේස්ත්‍රයේ ප්‍රවීණෙක් බවට පත් වෙන්න ඕන ආර්ය මාර්ගයේ. ඉතින් එහෙම ප්‍රවීණෙක් නොවන නිසා ඔබට කරන්න පුළුවන් කමක් නැහැ කිව්වා. එහෙමනම් පුහුදුන් ගිහියන්ට කියන්නේ ඔබට කවදාවත් මේ නුසුදුසු වැඩේ කරන්න යන්න එපා. එහෙමනම් ඔබ සුදුස්සෙක් වෙන්න. ඒ තමයි ඔබ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න. මාර්ගඵලයක් හරි ලබන්න ඕන, අරිහත් භාවයක් ලබන්න ඕන. ආර්ය භූමියටපත් වෙන්න ඕන විවේචකයෙක් වෙන්න, විනිශ්චයකරුවෙක් වෙන්න. මෙයා රහත්, මෙයා නොරහත් කියලා කියන්නේ. Taman රහත් වෙලා ඉන්න ඕන. එහෙමනම් ඒකත් අපි මතක තියාගන්න ඕන. ඒ වගේම සත්භාවයෙන් ආර්ය මාර්ගයට එන පුජ්‍යලයක් ඇත්තෙන්ම අනුන්ගේ රහත් නොරහත් භාවය පිළිබඳව නෙමේ සැලකිලිමත් වෙන්නේ. තමන්ගේ තියෙන අඩුපාඩුව පිළිබඳව. මන් දන්නේ මම අදත් එහෙමයි හෙටත් එහෙමයි පින්නතුනේ ධර්මයේ විමර්ශන කාලයේදීත් එහෙමයි. මම බැලුවේ මගේ තියෙන දේ. මගේ දුකෙන් ගැලවෙන්න. අනුන් රහත්ද නොරහත්ද කියන එක නෙවෙයි මට වැදගත් වෙන්නේ මගේ දුකෙන් මම නිදහස් වෙන්න ඕන. අන්න ඒ අරමුණට එන්න සත්පුරුෂ පින්නතුන්. බලන්න ඔබ එතෙන්ට ඇවිල්ලාද ඉන්නේ කියලා. මම කෙලෙස්ද නිකෙලෙස්ද? මම පරිපූර්ණද අපරිපූර්ණද? මේ මනුස්ස ප්‍රතිලාභේ විශේෂත්වයක් ලැබලා තියෙනවද? එහෙම නැත්නම් විශේෂත්වයක් ලබන්නේ නැතුව සාමාන්‍ය සත්වයෝ වගේම සාමාන්‍ය මිනිස්සුයෝ වගේම දිවි ගෙවනවා. විශේෂත්වයක් ලබන්න ඕන පින්නතුනේ. සියල්ල කෙරෙහිම යථා භූත වශයෙන්ම යථා තත්වේම මනසට අවබෝධ කරලා දෙන්න ඕන. දැන් මීට පෙරත් පින්නතුන්ට දේශනා කළා තියෙනවා ඔබ අවබෝධිතයි දැනුමෙන් බොහෝ දේවල් පිළිබඳව. නමුත් ඔබේ මනස අවබෝධ වෙලා නැහැ. අන්න මනස අවබෝධ කරවන දෙයට තමයි බුදුහාමුදුරුවෝ සචිත්ත පරියෝදපන. මේවා සිතත් දැනගන්න ඕන. සබ්බේ සංඛාරා අනිච්චා කියලා ඔබ දැනගෙන තියෙනවා. ඒක හරි. ඒ කාරණේ එලෙසම හිතත් දැනගන්න ඕන. හිතත් දැනගත්තා නම් හිත මොකද වෙන්නේ? හිත ඇලෙන්නේ. අන්න ඒකයි පින්නතුනේ සාමාන්‍ය ලෝකයා සහ ආර්ය ශ්‍රාවකයා අතර තියෙන වෙනස. ආර්ය ශ්‍රාවකයා සිතෙන් අවබෝධ කෙරෙව්වා සියල්ලම. පුතඥයා දැනුමෙන් අවබෝධ කෙරෙව්වා. දැනුම කියන්නේ හිඳෙන දෙයක්, ඇති වෙන දෙයක්. ඒත් වෙනතුනේ සිත කියන්නේ ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ සිත යමක් අවබෝධ කරගත්තොත්. දැන් ජීවිතේ නොයෙකුත් දේවල් පින්නතුනේ සිතටම දැනিলা අතහැරපු දේවල් තියෙනවා. ඒවා දිහා ආයි හැරිලා බලන්නේ නැහැ. මොකද හේතුව සිතටම දැනিলা තමයි ඒවා අතහැරියේ. ආන්න ඒ වගේ පින්නතුනේ. ආන්න ඒ වගේ. සිත අවබෝධ කරගන්න. බලන්න ඔබේ සිත නිසලද සංසුන්ද කියලා. ඔබ සංසුන් වෙන්න පුළුවන්. හිත සංසුන්ද?
ප්‍රාථමික ඥානයක් තියෙන බුද්ධියක් තියෙන මිනිස්සුયો මේ හිත කියන්නේ මොකද්ද කියලා අඩුම තරමේ දකින්නේවත් නැහැ. හිත කියන්නේ මොකද්ද කියලා දන්නේවත් නැහැ. මාත් තරුණ කාලේ එහෙම තත්ත්වයක් තිබුණා. හිත කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඔහේ දුවනවා. මම ඒ කිට්ටුව තිබුණු පොඩි භාවනා මධ්‍යස්ථානයක් තිබුණා. ඒකේ සති භාවනාවල් තිබුණා සතියට දෙපාරක්. ඒ භාවනාවන් වලට සම්බන්ධ වෙලා ටින්ගක් හිත දිහා බලන් ඉන්න පුරුදු වුණා. අන්න ඊට පස්සේ තමයි කොනක ඉඳලා අහුවෙන්න පටන් ගත්තේ හිත කියලා එකක් තියෙනවා. මෙන්න මේකේ ලොකු වැඩ ගොඩක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒසා ආරම්භයක් වශයෙන් තරුණ දුව පුතාලට වැඩිහිටියන්ට භාවනාවේ හොඳම දේ තමයි දවසට පැය භාගයක් හිත දිහා බලන් ඉන්න එක. බලන් ඉන්න පටන් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේකේ තියෙන ගැඹුර. දැන් අහස දිහා බලන්නේ නැති කෙනෙකුට අහසේ තියෙන ආශ්චර්යය පේන්නේ නැහනේ. ටික දවසක් රාත්‍රියේ අහස නිකන් බලාගෙන ඉන්න. පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ දුරේක්ෂයක් යොදවා බලන්න හිතෙනවා. තවත් දුරේක්ෂය යොදලා බලනවා. තවත් ගැඹුරු දුරේක්ෂය යොදලා බලනවා. අන්න අහසේ තියෙන ආශ්චර්යයන් පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක මොන තරම් විශාල දෙයක්ද මොන තරම් සිද්ධාන්තයක්ද කියලා පේන්න පටන් ගන්නවා. හිතත් එහෙමයි. අහස වගේ. ඔක දිහා බලන්නේ නැති මිනිස්සු දැන් ගොඩක් අය ඉරහඳ පායනවද කියලාවත් දන්නේ නැහැ. ඔය දුවන ජීවන ගමන. ඒ වගේ තමයි හිතත්. හිත දිහා බලන්නේ නැහැ ඒගොල්ලෝ. හිත දිහා බලන්න පුරුදු වෙන්න. හිත දිහා බලන්න පුරුදු වෙච්ච කෙනෙකුට මෙන්න හිතේ දුක හැදෙන විදිය, මෙන්න හිතේ දුකේ නිරෝධය, මෙන්න හිතේ දුකේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ආර්ය ශ්‍රාවකයේ පවිත්‍ර පින්නතුනි හිත මොනවා කළත්, ගැව්වත්, බැන්නත්, දොස් කිව්වත්, නපුරු වචන කතා කරත්, අසුබ වචන කතා කරත්, මොනවා කතා කරත් ඒකේ තියෙන පින්නතුනි පවිත්‍රත්වය. බුදුහාමුදුරු නපුරු වචන කතා කරාද කියලා තර්කයක් ගොඩ නැගුවා. තර්කයක් ගොඩ නගනකොට මේ මිලිඳු රජුරු නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන බුදුහාමුදුරු නපුරු වචන කතා කරේ නැහැ කියලා. ඊට පස්සේ තර්කයට ඉදිරිපත් කළා මේ එහෙමනම් බුදුහාමුදුරු ඒකාන්තයෙන් ජීවත් වෙලා ඉදීම දේවදත්තට මූණටම කියලා තියෙන්නේ දේවදත්ත ඔබ අපාය යනවා කියලා. ඒක වේදනාකාරී නපුරු වචනයක් නේ. දැන් අපි කාට හරි කිව්වොත් එහෙම ඔබ ඒකාන්තයෙන් අපාය යන්නේ කියලා කිව්වොත් එහෙම නේ. ඒකනේ මිනිස්සෙකුට පහර දීමක් වගේ දෙයක්. ඒක නපුරු වචන නේද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා නෑ. බුදුරජාණන් වහන්සේගේ නපුරු වචනයක් නෙමෙයි. එකක් ඒක තථාගතත්වය, පවතින දේ ප්‍රකාශ කිරීම. අනිත් එක තමයි පෙන්නවා බුදුරජාණන් වහන්සේගේ මොන වචනයක් වුණත් බුදුරජාණන් වහන්සේගේ මොන වචනයක් වුණත් පින්නතුනේ බොහෝම සිසිල් වචනයක් බවට පරිවර්තනය වෙනවා කියලා. කොහොමද? අඟුරක් හිමාල පර්වතය හරහා ගමන් කළොත් එහා පැත්තට යනකොට මොන වගේ වේද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ඒක ඒකාන්තයෙන් සීතල අයිස් කැටයක් බවට පත් වේ. ආන්න ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ මොන වචනයක් පිට වුණත් ඒ හෘදය හරහා ගමන් කරනකොට ඒකෙන් ශාන්තියක්, ඒකෙන් යහපතක් ලෝකයට සැලසෙනවා කියනවා. ඔකේ අනිත් පැත්ත තමයි අනිත් මිනිස්සු ඉන්නේ. කොච්චර සුන්දර ලස්සන වචන වුණත් සමහර පුතත්ජන මිනිස්සුන්ගේ ඒගොල්ලන්ගේ තියෙන අර නරක හිත හරහා ගමන් කළාම
අපි හමු වෙලා තියෙන සමහර උදවිය කොච්චර ලස්සන වචනයක් කතා කරන්න ගියත් එළියට එන්නේ ගිනි පුපුරා. ඒකට හේතුව ඒ හිත හොඳ නැතිකම. හිතේ තියෙන අසුබය. ඒ නිසා සුන්දර වචන කොච්චර කතා කරත් ඒක සුන්දර වෙන්නේ නැහැ. ඒ නිසා මේ වචන ගමන් කරන්නේ තමන්ගේ සිත හරහා. නිසා හිත පිරිසිදුව තියෙන්න ඕන. පවිත්‍රව තියෙන්න ඕන. චේතනාව පිරිසිදුව තියෙන්න ඕන. චේතනාව පිරිසිදු භාවයේ උච්චම අවස්ථාවේ තමයි චේතෝ විමුක්තිය. චේතනාවේ පිරිසිදු භාවයේ තියෙන උච්චම අවස්ථාව තමයි චේතෝ විමුක්තිය. ඒ කියන්නේ විමුක්තිය පිරිසිදු පවිත්‍ර වූ සිත. චේතනා නැහැ. චේතනා කර්ම හදන්නේ නැහැ. එහෙනම් ආර්ය ශ්‍රාවකයන්ට නැහැ සිතක්. සිතිවිලි තියෙනවා ආර්ය ශ්‍රාවකයාට සිතක් නැහැ. බලන්න ඔබට කොහොමද කියලා. ඔබට සිතක් තියනවද? සිතක් තියෙනවා නම් ඔබ තාම ආර්ය භූමියටපත් වෙලා නැහැ. ආර්ය භූමියටපත් වෙච්ච කෙනාට සිතක් නැහැ. සිතිවිලි තියෙනවා. චේතෝ විමුක්ති වෙලා තියෙන්නේ චේතනා නැහැ. ඒ චේතනා හැදුවේ මෙච්චර කාලයක්. චේතනා හැදුවේ පින්නතුනේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා හිතාගෙන සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියක පැටලිලා තමයි ඔය හිතක් හැදුවේ. මම කියන දෝංකාරය තිබුණා. ඒ දෝංකාරය මතින් තමයි චේතනා හැදුවේ. ඒ ආර්ය භූමියටපත් වෙන උත්මයා මේ චේතනාව ඡය කරලා නිසා චේතෝ විමුක්තියටපත් වෙච්ච නිසා ඒ උත්මයාට අවශ්‍ය කරන්නේ නැහැ පාලනයකින් ඉන්නව නෙමේ ස්වභාවයකින් ඉන්නවා. පාලනයකින් ඉන්න පටන් ගත්තා නම් මොනතරම් පීඩාවක්ද. දැන් ගොඩාක් වෙලාවට අපි සමහර අයට කියන්නේ පාලනය කරන්න කියලා. පාලනය කිරීම දුකක්. පාලනය කරන්න පුළුවන් දේවල් තියෙන සීමා සහිතවයි. ඕනම කෙනෙක්ගේ පාලනය ගිලිහෙනවා. දැන් අපි කිව්වොත් තරහ පාලනය කරන්න කියලා මිනිස්සුන්ට තරහ පාලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ආශාවල් පාලනය කරන්න කිව්වොත් එහෙම ආශාවල් පාලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉරිසියාව පාලනය කරන්න කිව්වොත් එහෙම ඉරිසියාව පාලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒකට පුජ්‍යල ශක්තිය තියෙන තාක් කල් ඒක පාලනය කරන පුජ්‍යල ශක්තිය ඉක්මවපු ගමන් ඒක එළියට පයින්නවා. එහෙනම් අපි අතුලාන්තයෙන්ම යථාර්ථවාදීවම අප පෝසත් වෙන්න ඕන, යහපත් වෙන්න ඕන. මේ හැම දෙයක්ම නිවීම පිණිස සැබෑ සාර්ථකත්වය මා සෙව්වෙත් ඒක පින්නතුනේ. මමත් මේ ලෝකයේ වෙනස් ශේස්ත්‍රයක් මට පේරුණා නම් මෙන්න මේක තමයි සැබෑ සාර්ථකත්වය කියලා මම ඒකට සම්පූර්ණ කැපවීම යොදලා මම ඒකේ ගමන් කරනවා. එමනම් මට තේරුන්නේ නැහැ කිසිම ශේස්ත්‍රයක් සැබෑ සාර්ථකත්වයක් ගෙනල්ලා දෙනවා කියලා. කිසිදු ශේස්ත්‍රයක් සැබෑ සාර්ථකත්වයක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ධර්මයේ පමණයි පින්නතුනේ සැබෑ සාර්ථකත්වය ගෙනල්ලා දෙන්නේ. යන පින්නතුන්ට ඒක තේරිලා තියෙනවා නම් ඒ වෙනුවෙන් සම්පූර්ණ කැප වෙන්න. හිතෙන් අතන පින්නතුනේ. හිතටත් දහමක් කියලා දෙදී තමයි හිතෙන් යම් යම් දේවල් ගලවන්න ඕන. ලේසි වෙන්නේ නැහැ හිතෙන් ගලවන්න. එක වෙලාවක බුදුහාමුදුරුවෝ උපමා කරේ දරුවෙක් ආරක්ෂා කරනවා වගේ කියලා. වරදේ මුදවා යහපතේ යෙදවීම මව්පියන් විසින් සිද්ධ කරනවා. ඒක පුත්ත මනුරක්කේ. ශේෂයෙන් එක පුතෙක් ඉන්න අම්මා තාත්තා කෙනෙක් ගොඩාක් එයා පිළිබඳව සැලකිලිමත් වෙනවා. එහෙමනම් අන්න ඒ වගේ උපමාවක් සිතට ඇති කළා බුදුහාමුදුරුවෝ.
සිතෙන් යම් දේවල් ගලවන්න ඕන. බොහොම ආදරෙන්, කරුණාවෙන්. සත්‍ය පවසලා කියලා දීලා තමයි මේ හිතෙන් ගොඩක් දේවල් ගලවන්න ඕන. ඇයි අපි මේ දේවල් ගලවන්නේ? ගැලෙව්වේ නැත්තම් පින්නතුනේ අපිට විශ්වයට යන්න බෑනේ. නැවක් වුණත් නැංගුරන් දාලා තියෙනවා නම් ඒ නැංගුරන් ගොඩට ගන්න ඕන, උඩට ගන්න ඕන. ඒවා ලිහලා ඒ පට බැමි ලියන්න ඕන. නැව දිහත් කරන්න. ඒ නිසා මේ ගැලවීම, මේ ලෝකෙට තියෙන ඇලීම, මේ ගැලවීම කියන්නේ පළවෙනි කාරණය. ඊට පස්සේ තමයි ලොකු ගමනක් තියෙන්නේ යන්න. දැන් අපි අහනවා ඔබ දේපල වලට ඇලිලාද ඉන්නේ? හිතෙන්. බොරු කියන්න හොඳ නැහැ. හිතෙන්ම බලන්න ඕන. ඊට පස්සේ කියනවා නෑ මට කිසිම ප්‍රශ්නයක් නෑ, මට ගැලවෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ නිලමානය, ධනමානය, බලමානය ඕව තියනවද කියලා බලන්න ඕන. කුලමානය නෑ, මේ මොන මානයක්ද? මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉස්පිරිතාලේ මාරු වෙලාවක් දන්නෙත් නෑ. කියන්න බෑනේ, ඕන තරම් නම්බරේ අනිත් පැත්ත ගිහිලා වෙලා නර්ස් නෝට මාරු වෙලා දෙන්න තියෙනවා. මොන කුලයේද මොන ජාතියේද කියන්නත් බෑ. දෙමළද දන්නෙත් නෑ, මුස්ලිම්ද දන්නෙත් නෑ. කලාතුරකින් එහෙම වෙන අවස්ථාවලුත් තිබිලා තියෙනවා. ඒ පත්තල වල වාර්තා තියෙන්නේ. ඉතින් ඒ නිසා මොන දෙයක්ද කියලා එයා විදර්ශනා නුවණින් බලන්න ඕන, කල්පනා කරන්න ඕන. එhmenan අන්නේ ඔක්කොම දැන් ගැලවිලා, දැන් මට ඔක්කොම ගලවන්න පුළුවන්. ගැලවිලා තියෙන්නේ. ඒවා ආදීනමේ මම හොඳටම දන්නවා. ධනේ ආදීනමේ මම හොඳටම දන්නවා. මිනිස්සෙගේ ධනය කියන එක නැති වෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ පින්නතුනේ. දැන් මේ රටේ හිටපු මහා ප්‍රකෝටිපතියෝ, කම්පැනි 100 ගණන් තියෙන පුජ්‍යලයෝ බින්දුවට වැටිච්ච හැටි දැක්ක නේද? එහෙනම් අපිට ධනයට විනාශ වෙන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. සුනාමියෙන් විනාශ කරපු හැටි දැක්කනේ. මිනිස්සුන්ට ඔන්න හිටි තැන් නැති කර හැටි, මේ ඇඳිවත විතරක් ඉතුරු වෙච්ච හැටි අපි දැක්කා. එහෙමනම් මේ ලෞකිකත්වයේ දේවල් කෙරෙහි එළබිලා ඉඳලා වැඩක් නැහැ. ජීවත්ව සිටියේදී සියල්ලගේ විනාශය දකින්නත් පුළුවන්. ඒ වගේම අපි ඒවයින් වෙන් වෙන දවසේදී සියල්ල අතහැර යාම දකින්නත් පුළුවන්. මෙන්න මේවා කියලා දුන්නට පස්සේ යට හිතට ඔබ සිතෙන්ම ඒවා කෙරෙහි නොඇලෙන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ජීවිතයේ අවශ්‍යතාවයන් තියාගන්න. ඒවා ශක්ති ප්‍රමාණයෙන් හැකිය අන්දමින් කැමැති විදියට ශක්ති ප්‍රමාණයෙන් මේ දේවල් තිබුණා වේ. ඒ නිසා මේ භෞතිකත්වයෙන් ගැටීමක් පුරුදු කිරීමෙන් හරි, භෞතිකත්වයෙන් ඇලීමක් පුරුදු කිරීමෙන් හරි නිවන් දකින්න බෑ පින්නතුනේ. සෙරප්පු දෙකක් දෑම හරි නොදෑම හරි විශේෂත්වයක් නෙමෙයි. කැලේක ඉඳීම හරි නගරයේ ඉඳීම හරි කියන්නේ විශේෂත්වයක් නෙමෙයි. පාත්‍රයේ වැළඳීම හරි පිඟානේ වැළඳීම හරි කියන්නේ විශේෂත්වයක් නෙමෙයි. ඒක සංස්කෘතිය. මහාන වීම හරි මහාන නොවීම හරි කියන්නේ විශේෂත්වයක් නෙමෙයි. ඒක සංස්කෘතික යම්කිසි වෙන්වීමක්. හොඳයි ඒක. දැන් මම ගිහි ජීවිතයක ඉඳගෙන බණ කියන්න පටන් ගත්තා නම්, භාවනා කරන්න පටන් ගත්තා නම් එහෙම වටපිටාව ඉන්න යාළුවෝ පිස්සු කියනවනේ. ඒ නිසා එයා වෙනවම කෙනෙක් බවට පත් වෙනවා. ඒක කමක් නෑ. ඒක හොඳ දෙයක් ඒක. ඒක තමයි යා වෙන්වීම. මම මේ වගේ කෙනෙක් කියලා යා වෙන් වෙනවා. අපි වෙනස් වෙන්න ඕන හිතෙන්. ඇයි හිතෙන් වෙනස් වෙන්න අපිට කියන්නේ අපි මෙහෙම ඉන්න හොඳ නැද්ද? ඔබට හොඳ නම් කමක් නැහැ.
ඔබට දුක නම් විතරයි අපි කියන්නේ වෙනස් වෙන්න කියලා. ඔබ ඉන්නේ දුක් විඳින්න නැති තැනකද කියලා බලන්න. සමහර අය කියයි හාමුදුරනේ ඉතින් අපිට දුකක් නැහැ අපි සන්තෝෂෙන් ඉන්නවා. ඉතින් ඔබ වහන්සේ ඇයි අපිට මේ ගොඩට එන්න කියන්නේ? හරියට මෙන්න මේ වගේ කතාවක් ඒක. ඔය ඇත්තෝ යම්කිසි සංචාරයක් මේ විනෝද චාරිකාවක් යනවා. වන්දනා ගමනක් යනවා. වන්දනා ගමනක් ගිහිල්ලා හොඳ ලස්සන විලක් වැවක් දකින්න. වතුර ටික හරි පිරිසුදුයි සීතල වතුර ටික. ග්‍රීස්මේ හිටියේ ටිකක් නාගන්න ඕන කියලා හිතෙනවා. ඉතින් කිසි අනතුරක් නැහැ. ඔය කට්ටිය ඔහේ නනා ඉන්නවා ඉතින්. ඉතින් පලාතේ ඉන්න ගැමියෙක් එනවා අමුඩයක් ගහගත්ත ගොයියෙක් එනවා. ඒ වැවට මූණකට එහෙම සෝදන්න. ඉතින් ඔය ගොයියා තමයි හොඳට දන්නේ ඔය වැව ගැන ඔය විල ගැන හොඳට දන්නේ ඔය දිග පළල දන්නේ ඔය ගොවියා. අපි දන්නේ නැහැ නේද? අපි අලුතෙන් ගියපු සංචාරකයෝ. ඉතින් ඔය ගොවියා කියනවා ඔයා ඔය විනෝදෙන් නනා හිටියට ඔයා මේකේ දිග පළල දන්නේ නැතුවනේ ඔය නනා ඉන්නේ. අපි තමයි මේ ගමේ ඉන්න මිනිස්සු අපි තමයි දන්නේ මේකේ දිග පළල. මේකේ බිලි ගන්න තරම් මේකේ කොච්චර දරුණු කිඹුල්ලෝ ඉන්නවද කියලා දන්නේ අපි. වාම දරුවෝ ගොඩට එන්න ඔතන ඉන්න එපා. භයානක ඔගේ කිඹුල්ලෝ ඉන්නවා කියලා මතක් කරනවා. අන්නේ ගැමියා තමයි බුදුහාමුදුරුවෝ. අන්නේ ගැමියා තමයි පිනතුනේ බුදුහාමුදුරුවෝ. ඉතින් මේ බුදුහාමුදුරුවන්ගේ කියවන අහන කොටසක් ඉන්නවා. ඇත්තද අංකල් මේකේ ඉන්නවද මේ කිඹුල්ලෝ අපි දන්නේ නැතුව නෑවි කියලා දරිපිටි ගාලා ගොඩට එනවා. ඒ ඇත්ත තමයි ඔය සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඉක්මනින්ම මට මාව පිළිසරණ කරගන්න ඕන මං සසරින් එගොඩ වෙන්න ඕන කියලා ඉක්මනින් කල්පනා කරන්නේ අර ගොඩට ආපහු. තව පිරිසක් ඉන්නවා මොන ඔය මෙන්ටලේ කියන්නේ බොරු කියන්නේ ඔය යකාව බොරු කියන්නේ අපි නානවට ඉරිසියාවේ කියලා කල්පනා කරලා එහෙම කට්ටියක් ඉන්නවනේ ස්වාමීන් වහන්සේලාට උනත් නේද ඔය ධනයා කියලා බනිනවා තට්ටයා කියලා බනිනවා ඒ පිරිසක් ඉන්නවා කොල්ල පිරිසක් ඉන්නවා ඒ කියන්නේ අර ඔවුන්ගේ උසස් මනසක් ධර්මයක් දියුණු නොකළ උදුවිය අන්න ඒ පිරිස මේ අපි හොඳට නානවා අර බයේ ගොඩට ගියා කියලා එයාටත් විහිළු කරමින් අර ගොල්ලෝ නානවා ගොඩට ගියපු එකාටත් ඔච්චම් කරනවා ආපු මැරෙන්න බයි කිමුළුන්ට බයි මේ මිනිස්සුත් එක්කනේ අපි ඉන්නේ කියලා එයාත් ලැජ්ජාගෙන හරි ඕගොල්ලෝ දිනුන්නේ ඕගොල්ලෝ නාන්න අපි ඔන්න ගොඩාව ඔන්න නාන ගමන් එක්කෙනෙක් උස්සන් යනවා ඊට පස්සේ ඔන්න තේරුම් ගන්නවා තව එක්කෙනෙක් දෙන්නේ ඒගොල්ලෝ ගොඩ එනවා එක්කෙනෙක් උස්සන් ගියපු නිසා කියලා ඉතින් ඒත් තේරුම් ගන්න නැති තව අය ඉන්නවා එයා උස්සන් ගියා දැන් මං උස්සන් යන එකක් නැහැ කියලා එයා නානවා. අන්න ඒ වගේ අපේ මේ ජීවිතේ අපිට දකින්න පුළුවන් නේ. මාර්යා ඇවිල්ලා කිඹුලා කියලා අපි හිතමුකෝ. අපේ අම්මා තාත්තලා ඔන්න උස්සන් ගියා. අපේ සමහර සහෝදරයෝ ඥාතියෝ මිත්‍රයෝ හිතයිසී අය උස්සන් ගියා කිඹුලා. ඉතින් අපි ජීවත් වෙනවා. ජීවත් වෙන අතරේ අපි හිතනවාද අපිත් උස්සන් යයි කියලා. නෑ උන් ගියාට අපි ඉන්නවනේ අපි නානවා. ඒගොල්ලෝ ගියාට අපි ඉන්නවා අපි නානවා සන්තෝෂයෙන්. නෑනේ තව ටිකක් වෙලා ඉන්නකොට අපිවත් උස්සන් යනවා ඊළඟ කිඹුල්ලෝ ඇවිල්ලා කියලා තේරුම් ගන්න ඕන වැටහෙන්න ඕන වෙනතුනේ. අන්නේ ඇත්ත තමයි කල්පනා කරලා ඉක්මනින්ම ජීවිතේ තේරුම් ගන්නවා. මේ නිවන කියලා කියන්නේ පින්නතුනේ සත්‍ය අවබෝධයක් මිසක් ජීවිතේ වෙනස් කිරීමක් නෙමෙයි. අන හොඳට මතක තියාගන්න. සත්‍ය අවබෝධයක් මිස ජීවිතය වෙනස් කිරීමක් නෙමෙයි. අපි වැරදි විදියට හදාගත්ත චින්තනය හරි විදියට හදනවා. වැරදි විදියට හැදිලා තියෙන දැක්ම හරි විදියට හදනවා. අමුතු විදියට හදනව නෙමෙයි හරි විදියට හදනවා වෙනස් විදියට හදනවත් නෙමෙයි හරි විදියට හදනවා ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ වැරදි විදියට හැදිච්ච ඥාණය හරි විදියට හදනවා
අයිති දේ අයිති විදියට පෙන්නනවා. අයිති නැති දේ අයිති නැති විදියට පෙන්නනවා. තේරුණා නේද? අයිති නැති දේ අයිති නැති විදියට පෙන්නනවා. කොතනින්ද මේවා තේරුම් ගන්න ඕන? යථා භූතම් පජානාති. හිත ගැඹුරින්ම යථාර්ථයෙන්ම එහි ඇති යථාර්ථය අපි වටහා ගන්න ඕන. එහෙනම් සිත අවබෝධ කරවන්න ඕන. සිත පාලනය කරන්න ඕන. ගත නෙමෙයි. දැන් ගොඩාක් අය පාලනය කරන්නේ ගත පාලනය කරනවා. ඇහැ පාලනය කරනවා. මේ බලන්න මෙහෙම ඌමනාව දින නොබලා ඉන්න බොහොම අමාරුයි. ඊට පස්සේ කට පාලනය කරනවා. කන්න ආසාව තියෙනවා. නොකා ඉන්නවා. හයියෙන් දුවන්න හිත තියෙනවා. ඔළුවට දාලා තියෙනවා හයියෙන් දුවන්න හොඳ නැහැ කියලා හෙමින්. hina වෙන්න ආසාව තියෙනවා. hina වෙන්න ඒක බාගට කපලා hina වෙන්නේ. වැඩි hina වෙන්න හොඳ නැහැ. ඒ තමයි සංස්කෘතික පාලනය. හිත වෙන්න ඕන. හිත පාලනය වෙන්න ඕන. හිත පාලනය වෙන්නේ නැහැ ලේසියෙන් පින්නතුනේ. හිතට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. සසරට බයක් තියෙන්න ඕන. ඔය බය හොඳ නැහැ කියන එක වැරදි. බය හොඳ තැන් තියෙනවා. සංසාරෙට බයක් තියෙන්න ඕන. සසරට බය. අපායට බය තියෙන්න ඕන. අනතුරු වලට පීඩාවන් වලට බය තියෙන්න ඕන. දුගතියට බය තියෙන්න ඕන පිටුතුනි. එතකොට කියන්නේ පවට ලැජ්ජා බය ඇති බව. හිරියොත් අප්ප තියෙනවා කියන්නේ ඒක තමයි පිටුතුනි. පවට ලැජ්ජ වෙන්න ඕන. ඇයි අපි අපිට විපතක් සලසගන්නේ? මේ කලාතුරකින් ඉපදුණු මනුසත් භාවය හොඳ දියුණු මොලයක් තියෙනවා. මේ ජීවත් වීම නෙමේ ශ්‍රේෂ්ඨ. ඥානෙ දියුණු කර ගැනීම තමයි ශ්‍රේෂ්ඨ පින්නතුනි මේ මනුසාත්ම භාවයේදී. මොකද මේ තරම් ਵਿਚාරශීලී බුද්ධියක් සම්මර්ෂණශීලී බුද්ධියක් කිසිම සත්වාත්මයකට නැහෙනි වෙන. අලියෙක් වේවා, කොටියෙක් වේවා, රිලවෙක් වේවා, ගිරවෙක් වේවා, ඒ සතුන්ටත් කතා කරන්න පුළුවන්. කිව්වහම වැඩක් කරන්නත් පුළුවන්, භාෂාවක් උගන්වන්නත් පුළුවන්. අපට තියෙන සම්මර්ෂණ ඥානය නුවණින් දැන අවබෝධ කර ගැනීම. ඉතින් ධර්මයේ උපකාර කරගෙන සිත ගලවන්න පිළිතුරු. සිත ඇහැපත් කරන්න. උදාහරණ දක්වන බුදුහාමුදුරු කැඩපතක් ඉස්සරහට ගියපු රූපයට කැමති කෙනෙක් රූපේ පිළිබඳව සුන්දරත්වයේ පිළිබඳව සැලකෙමින් මූණේ තියෙන කැලල් මකා දාන දැලිකුණු අයින් කරනවා. අන්න ඒ වගේ සිතේ තියෙන දැලිකුණු අයින් කරා. දැලිකුණු කියලා කියන්නේ පිළිතුරු දුක් සහිත දුක් විඳින්නට හේතු වෙන දේවල්. බැලුවේම හිත දිහා. පොත දිහා හෝ දැනුම දිහා නෙමෙයි බැලුවේ පිළිතුරු. හිත දිහා තමයි බැලුවේ. හිතේ දැලිකුණු පොඩ්ඩක් හරි තිබුණොත් තමන්ට දැනෙන්නේ මොකක්ද ඒකෙන්? වේදනාව. වේදනාව දැනෙන්නේ. දැලිකුණු පොඩ්ඩක් හරි තිබුණොත් දැනෙන්නේ වේදනාව. පිච්චීමක් ඇතරින් දැනෙනවා. අවලස්සනක් ඇතරින් දැනෙනවා.
දැන් ගෙදරක කුණු පොඩ්ඩක් තිබුණොත් මොකද්ද තියෙන්නේ? ඒකේ අවලස්සනක් තේරෙනවා. Taman කෑම කන්න ගන්න පිඟානේ දැලි කුණු ටිකක් තිබුණොත් එහෙම මොකද්ද තේරෙන්නේ? ඒකේ ලස්සන නැහැනේ අවලස්සනක් දැනෙනවා. එමනම් අපි ඒක පිරිසිදු කරනවා වගේ හිත දිහා බලමින් හිතේ දැලි කුණු අයින් කරන්න ඕන. ඉතින් විවිධ පින්නතුන්ගේ තියෙන විවිධ දැලි කුණු තියෙන පින්නතුනේ. ඒ හැම දෙයක්ම පිරිසිදු කළාට පස්සේ දැනෙන දෙයක් නැහැ. පිරිසිදු කළාට පස්සේ දැනෙන දෙයක්. සන්තුට්ටි පරමං ධනං. මේ ලෝකේ පෝසත් මිනිසයා කියලා කියන්නේ සෑහීමට හා සන්තුට්ටියටපත් වෙච්ච පුජ්‍යලයා. නැත්තම් පින්නතුනේ පෝසත් වෙන්නේ නැහැ. ඔය පෝසත් භාවය කියන්නේ මිනිස්යාගේ මිනිස්යාට සාපේක්ෂිතව හදාගත්ත දෙයක් නේ. දැන් කොළඹ පෝසත් බව නෙමෙයිනේ නගරේ මේ ගමේ තියෙන්නේ. ගමේ පෝසත් බව නෙමෙයිනේ කොලනියේ තියෙන්නේ. ඒ පෝසත් බව නෙමෙයි ඊට වඩා නොදියුණු රටක තියෙන්නේ. අපි හිතන පෝසත් බව නෙමෙයිනේ නිව්යෝක් නගරේ තියෙන්නේ. ඒ නිසා සන්තුට්ටි පරම ධනෙ හදාගන්න නැතුව මිනිස්සයන්ට පෝසත් වෙන්න බෑ. කොච්චර පෝසත් වුණත් ඒ මිනිස්සයාට එක තැනක දුප්පත් කියලාට හිතෙන එක නතර වෙන්නේ නැහැ. කොච්චර පෝසත් වුණත් මම දුප්පත් කියලා හිතෙන එක නතර වෙන්නේ නැහැ. ඒක මහත්මයෙක් ඇවිල්ලා තමන්ගේ මේ දුප්පත්කම ගැන අඳුනාවක් කිව්ව දවසක් මහත්තයෙක්. සයින්හස මට මොකවත් නැහැ. මට පවුලෙන් කිසි කෙනෙක් මොකවත් දුන්නේ නැහැ. ඔක්කොම මල්ලිට දුන්නේ. අයියටද කොහෙද දුන්නේ ඔන්නෝම කියලා කිව්වා. මෙහෙම කියලා කියන දැන් මං අහුව ඔබතුමාට මොකද්ද තියෙන්නේ? මට ස්වාමීන් වහන්සේ මේ පොඩි හෝටල් තුනක් තියෙන්නේ. ඒ කියන්නේ පොඩි හෝටල් තුනක්. පොඩියට හරි හෝටල් තුනක් තියෙනවානේ. ඊට පස්සේ වාහන කියන්නේ ඉතින් ඔය ලොරි කබල් කෑලි 4ක් 5ක් ඔය තියෙන වෑන් එකක ජිප් එකක තියෙන එච්චරයි. මිනිහ දුප්පත්. ඒ නිසා දුප්පත්කම කියන එක එහෙම ඉවර වෙන එකක් නෙමෙයි. දවසක් ඔක මහත්මයෙක් කියලා දුන්නා. එයා හිත දිහා බලන් ඉන්න කෙනෙක්. එයා අලුතෙන්ම වාහනේ අරගෙන එයා සර්විස් සෙන්ටර් එකට දැම්මහම එයාට හිතෙනවා එයාගේ වාහනේ තමයි ලොකුම වාහනේ. ඔන්න හිත දිහා බලන් හිටියොත් ඔබට මේවා අත්දකින්න පුළුවන්. ඔය ටිකක් බලාගෙන ඉද්දි ඔහම දැන් හරි ආඩම්බරෙන් ඉන්නවා මෙතන තියෙන ලොකුම වාහනේ මගේ එක මං විතර ලොක්ෙක් නැහැ වෙන කවුරුත් කියලා හිතාගෙන ඉන්නවා. ටික වෙලාවක් ඉන්නකොට ඒ වාහනේම ඊළඟ අලුත් ජෙනරේෂන් එකේ අලුත් වාහනේ ඇවිල්ලා නතර කරා. දැන් එයාට හිතෙනවා එයා දුප්පත් කියලා. දැක්කනේ? ඒ වාහන වල යද්දිත් එහෙම තමයි තේරෙන්නේ. ඒකේ අලුත් එක දැක්කහම තමන් ඒකට වඩා දුප්පත් කියලා හිතන පොඩි ඒවා දැක්කම තමන් ඒකට වඩා පොසත් කියලා හිතනවා. සමාජ තලයේත් එහෙමයි. එක්තරා නිලයන් ටිකක් මුණ ගැහෙනකොට මම ඒගොල්ලන්ට වඩා උසස් කියලා හිතනවා. ඊට වඩා ලොකු නිලයක් හම්බුණා මම ඊට වඩා පහත් කියලා හිතනවා. ඉතින් ඕක නතර කරන්න බෑනේ වෙනුතුනේ. කොච්චර නිලතල දරුවත් ඕක නතර කරන්න බෑ. ඒක නතර කරන්න බෑ. ඒ නිසා මේ භෞතික දේ ලස්සනට ඉස්සරහට යන්න නිර්මාණශීලී වෙන්න, තාක්ෂණය ඉගෙන ගන්න, වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්න, මේ රටේ තියෙන පාරම්පරික දේවල් ඉගෙන ගන්න, මේ රටේ තියෙන ගහ කොළ වැලේ තියෙන වටිනාකම, ඒවයි තියෙන ඖෂධීය වටිනාකම් ඉගෙන ගන්න. මේ මහා දිව්‍ය ලෝකයකනේ අපි ඉපදිලා තියෙන්නේ. හැම බෙහෙතක්ම තියෙන හැම ශාස්ත්‍රයක්ම තියෙන මේ රට තියෙන්නේ. ඒ නිසා හැම දෙයක්ම ඉගෙන ගන්න පිළිතුරේ.
බුදුදහම කියලා කියන්නේ භික්ෂූන් වහන්සේ කියලා කියන්නේ එදා යුගයේ ඉතිහාසයේ හැමදේම භික්ෂුව විසින් දැනගෙන හිටියා. පසුව වරද්දාගත් එක තමයි වැරද්දුනේ මේ භික්ෂුවගේ හරි අධ්‍යාපනය නැතිවීම තමයි. නැත්තම් භික්ෂූන් වහන්සේ සර්ප වේදකම දැනගෙන හිටියා, හෙළ වේදකම් දැනගෙන හිටියා, গুপ্ত ශාස්ත්‍ර පිළිබඳව දැනගෙන හිටියා, භාෂා ශාස්ත්‍රයන් පිළිබඳව දැනගෙන හිටියා, බණ භාවනාව පිළිබඳව දැනගෙන හිටියා. සියලුම ආධ්‍යාත්මික තියෙන. එතකොට ගමයි පන්සලයි එකට තියෙන්නේ. මොකද පන්සලට තමයි ඔක්කොටම යන්නේ. එවන ගමයි පන්සලයි බිඳිලා ගියා. මොකද පන්සලේ භාවනාවක් නැත්නම්, පන්සලේ වෙදකමක් නැත්නම්, පන්සලේ ශාස්ත්‍රීය දැනුමක් නැත්නම් පන්සලට තින් මිනිස්සු යන්නේ මොකටද? කවුරු හරි මලම් දාන ටිකක් දෙන්න. වැඩක් නැහැ. ඉතින් මේ හැමදේම තේරුම් කරගන්න එක, අවබෝධ කරගන්න එක, ඉගෙන ගන්න එක ගොඩාක් වැදගත් වෙන තුනේ. ඒ නිසා ගොඩාක් මේ භෞතික වෘතයක් නෙමෙයි. වෘතයක් රැකීමෙන් නිවනක් ලබන්න බෑ. තථාගත ධර්මයේ හරියට තේරුම් ගත්තොත් වෘතයක් නෙමෙයි. ඒක හිතක් හැදීමක්. අහවල් දේ නරකයි, අහවල් දේ හොඳයි කියලා බෙදා වෙන් කරන්න බෑ. ඕනම නරක දෙයක් හොඳ වෙන්න පුළුවන්, හොඳ දෙයක් නරක වෙන්න පුළුවන්. ඒ තැනට සුදුසු විදියට. දැන් ගින්දර කියන එක ඕනම තැනකට නරක වෙන්න පුළුවන්. ඕනම තැනකට අවශ්‍ය තැනකදී හොඳක් වෙන්නත් පුළුවන්. එතකොට හොඳක් වෙන තැනදී ගින්දර නරක වෙන්නේ නැහනේ. හොඳක් වෙන්නේ. දැන් රස්නේ වෙලාවට ගින්දර අපිට නරක වුණාට සීතල වෙලාවට ගින්දර හොඳයි. ඒ වගේම ගහේ කොළේ වැලේ තියෙන හැම දෙයක්ම අපිට එක කියක් කියන්න බෑ අහවල් ගහේ ගෙඩි හැම දෙයකම නරකයි කියලා. ඒවා බෙහෙතක් වෙනවා, ඖෂධයක් වෙනවා. ඒ නිසා මේ නොදන්න පුහුදු අමු මෝඩ මිනිස්සු තමයි මේ දේ නරකයි මේ දේ හොඳයි කියලා බෙදා වෙන් කරන්නේ. එහෙම වෙන් කරන්නේ නැහැ පින්නතුනේ. චේතාන්විතව ඒ දිහා බලන්න ඕනේ. ඒකේ වටිනාකම බලන්න ඕනේ. ඒ වටිනාකම බලලා තමයි තීරණය කරන්න ඕනේ. ඒක මොකද කියලා. ඒක එහෙම වෙච්ච එක මොකද කියලා හිතනවා. දැන් දවසක් මිනිස්සෙක් කාන්තාවක් මම දැක්ක මේ විහාරස්ථානයකට ගිහිල්ලා බොහොම දරුණු විදියට පොල් ගහනවා. මම වර ගානුගෙන මොකටද මේ ඔච්චර හයියෙන් පොල් ගහන්නේ කියලා මම ඒ පන්සලේ ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවා. ඔය ගානුගෙන හැම සතියෙම ඇවිල්ලා මේ දවසට පොල් ගහලා යනවා මම කාටද ඔය ගහන්නේ කියලා. අය හාමුදුරන්ට කියලා ගිහිල්ලා තියෙන නිසා වෙන්නේ නැති මට කිව්වා. ඔය ගානේ මහත්තයට කිව්වා. මහත්තයන්ට පොල් ගහලා යනවා කිව්වා. මම ඇයි ගහලා යන්නේ කියලා. මොකක් හරි මහත්තයගෙන් සිද්ධ වෙච්ච අසාධාරණයක් හරි මොකක් හරි නිසා මේ ඇම්බරිලාම් ඵලයන් ගිහින් හැමදාම ගහනවා පොල්. දැන් ඕකේ කෙනෙක් දකින්නවා නරක. මං දකින්නෝනේ ඕකේ හොඳක්. මං දකින්නවා මේ ගෑනු කෙනා බොහොම හොඳ කෙනෙක් කියලා. මොකද මීට වඩා නපුරක් කරන්නේ නැතුව. කැටි පොළු අතර ගන්නේ නැතුව. තමන්ගේ පීඩනේ පොල් ගෙඩියෙන් යවා ගන්නවා. රුපියල් 50යිනේ 100යි. රුපියල් 100කින් මේ ආතතිය යවා ගන්නවා. ඉතින් මං දැක්කේ ඒකේ හොඳක් දැක්කා. තමන්ගේ හිතේ ඇති කරන පීඩනය මෙයා රුපියල් 100කින් යවා ගන්නවා පොල් ගෙඩියකින්. ඒකේ වැඩේ කියලා කියන්නේ පොල් ගෙඩිය කුඩු වෙන්න ගහුවාම ටිකක් ලොකු කෑල්ලක් ඉතුරු වුණොත් ඒ කෑල්ල අහුලන් ගිහිල්ලා ආයි ගහනවා දෙකට ගැටි. එතකොට මට තේරුණා තියෙන තරහ කොච්චරද කියලා. හොඳටත් ගහනවා නරකටත් ගහනවා නේ පොල් දෙකටම ගහනවා. ඉතින් ජීවිතේ ඔහොමයි. ඒකේ චේතාන්විත භාවයකින් සාපේක්ෂිතතාවයකින් ඒකේ හොඳක් අපි දකින්න පුරුදු වෙන්නට ඕන. එතකොට යම් ආගමික පිළිවෙත් තියෙනවා. ඒව දිහා බැලුවාමත් එහෙම හරි මිනිසෙකුට මානසික සහනයක් ලබා දීම කොච්චර හොඳද කියලා මම දකිනවා. දැන් ওই පව් සෝදන ක්‍රම තියෙනවා. ඒකෙන් සම්පූර්ණ සේදීමක් හෝ දෙයක් වෙන්නේ නැති බව ඇත්ත. ඒත් මානසික අසහනෙන් අනන්ත දුක් විඳින මිනිස්සෙකුට ලොකු ගැඹුරු දහමක් තේරුම් ගන්නත් බැරි මිනිස්සෙකුට වතුරේ ඔබවලා දැන් ඔබ පවිත්‍රායි පිරිසුදුයි දැන් ඔබ පවක් නැහැ කියලා හිතන එක වරදක්ද? හොඳක් නේ.
එතකොට එවැනි දේවල් බුදුහාමුදුරුවෝ කළා නැද්ද? කළා තියෙනවා. ඇයි අඟුලිමාලට වතුර වීදුරුවක් දුන්නේ? අද ඉඳලා ආර්ය භූමියේ ඉපදිච්ච දවසේ ඉඳලා ඔබ කිසිදු පවක් කළේ නැහැ. ඒ සත්‍යානුභවයෙන් සෙත් පතන්න අනිත් අයට කියලා. මේ වතුර එක බොන්න කියලා. එයාට පුදුම මානසික තැවීමක් තිබ්බා. මේ ගිහි ජීවිතයේදී ඔහු කරපු ලද විශාල පව් ගැන තැවීමක් තිබ්බා. ඉතින් ඒ දේවල් ටික එවලේ මනසෙන් සංසිඳවල දැම්මා. ඔබ ආර්ය ජාතියේ ඉපදුනා. මේ ආර්ය භූමිය ඇවිල්ලා මහාන වුණා. මේ මහාන වෙච්ච දවසේ ඉඳලා ඔය අලුත් ජීවිතයක් ලැබුවේ. අද ඉඳලා ඔබ පිරිසුදුයි, පවිත්‍රායි. තේරුණා නේද? පිරිසුදුයි, පවිත්‍රායි. ඉතින් ওই න්‍යායෙම ওই ක්‍රමෙම ওই සමහර මේ ආගම් වල තියෙනවා. ඒගොල්ලෝගේ දරුණු වැරදි ත්‍ස්වාදී පිළිවෙත් තිබුණොත් ඒගොල්ලොත් අර පොඩ්ඩක් අර මනස ඒ විදියට හදනවා පොඩ්ඩක්. ඒකත් ලොකු දෙයක්. මම කියන්නේ ඒක උච්චම දෙයක් නෙමෙයි. එතනනොත් ඒක හදන්න ඕන මනස. එක රජ කෙනෙක් ළඟ හිටපු අර ගහලයා මිනිස්සු ඝාතනය කරපු මිනිස්සයා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරපු මිනිස්සයා මරණාසන්න මොහොතේදී තැවෙනකොට සරියුත් හාමුදුරු හිත හැදුවා. එයා තැවුණා යා ජීවිත කාලෙම මිනිස්සු දහස් ගාණක් මැරුවා කියලා. එක වචනයකින් උන්වහන්සේ ගිහිලා දිව්‍ය ලෝකේ මට්ටමට හිත පිහිටෙව්වා. කොහොමද කරේ? ඔබේ උමනාවට නෙවෙයි ඔව කරේ. නේද කියලා හවව් කිව්වා. රාජ්‍යාන මම ඉතින් ක්‍රියාත්මක කළා. සරියුත් හාමුදුරු කිව්වා එහෙනම් ඉතින් ඔයාට ඒක අදාළ නෑනේ. රස්සාවනේ කළේ කියලා පොඩ්ඩක් හිත හැදුවා. හිත හැදුවාම අපාය යන්න තිබුණු හිත දිව්‍ය ලෝකේ කරා උසස් වුණා. ඒවනම් මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ හිත හදන, හිත යහපත් කරගන්න, හිත අමාරු විදා ගන්න දෙයක් නෙමෙයි. සමහර අය විසින් වෘතවල පැටලිලා හිත අමාරු විදා ගන්නවා. තේරුණා නේද? හිත අමාරු විදාගෙන අපහසුතාවයටපත් කරන කෙනෙක් දෙයක් නෙමෙයි බුද්ධ ශාසනය කියන්නේ. හිත හදන දෙයම බුද්ධ ශාසනය කියන්නේ. හිත විනාශ කරන එකක් නෙමෙයි. හැමදේම වැරදි කියලා ඔළුවේ දාගත්තොත් ඒ වෘතවල ඒ විදියට මෝඩයා වගේ පැටලුනොත් එහෙම කකුලක් උස්සන්න හම්බ වෙන්නේ නැහැ, පව් සිද්ධ වෙනවා. ඇයි හැමදේම වැරදිනේ? දැන් හොඳයි කියන්නකෝ බුද්ධ ආගමේ හාමුදුරු කෙනෙකුට හොඳ මොකද්ද කියලා? මම කියන්නේ මොකද්ද හොඳ කියලා? හැම එකම වරදක් දකින්න බැරිද? දකින්න පුළුවන්. තේරෙන්නේ? හැම දෙයකම වැරදි කියලා දෙයක් පටවන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවන්ට කිව්වනේ කීර්ති ප්‍රශංසා පස්සේ යනවා. ලාභ සත්කාර පස්සේ යනවා. රජාසුන් මහසුන් බාර ගන්නවා. රජවරුන්ගේ දම් පිළිගන්නවා. ඔයා නික්ලේශී කෙනෙක් නෙවෙයි, යා කෙලස් කෙනෙක් කියලා කිව්වා. බුදුහාමුදුරුවන්ගේ වෘත නැහැ, සීල වෘත නැහැ. නිගණ්ඨ දහමෙන් සංක්‍රමණය වෙච්ච ඒවා මිසක් බුදුහාමුදුරන්ගේ සීල වෘත නැහැ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා චේතනාව පරිසුද්ධ කරගන්න වැඩපිළිවෙලක් මිසක් එක එක වෘත වල පැටලෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. වෘත වල පැටලෙන්නත් එපා, මානසික රෝගීන් වෙනවා, පීඩාව වැඩි වෙනවා. ඔබ සිතෙන් අයහපතක් කරන්නේ කියන தත්ත්වයේ ඉන්නේ එච්චරයි. ඒකට කියන්නේ චේතනා පාරිශුද්ධත්වය. ඕනොට වඩා අපි හිතන්න ගියාම වෙනතුනේ හරි ප්‍රශ්නේ තියන්නේ ටැප් එකක් අරින්න බැරි වෙනවනේ. ටැප් එකක් අරිනකොට කූඹියක් යනවා මොකෙක් අරින්න ඉඳලා. වතුර එකක් බොන්න බැරි වෙනවනේ අපි ඕනොට වැඩි දෙයක් හිතන්න ගියොත්. මොකද හේතුව වතුර එකේ ඉන්නවනේ ජීවීන්. ඇඟ පිහදාලා සබන් ගාලා නාන්න හම්බෙන්නේ නැහැ නේ, ඇඟේ ඉන්නෝ ජීවීන්. සුත්‍ර ජීවීන් ඉන්නවා, මැරෙනවා. පණු බෙහෙත් බොන්න හම්බෙන්නේ නැහැ, බඩේ ඉන්නෝ පණු. ඕනෝට වඩා හිතන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයකටපත් වෙනවා.
ආහාරයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක අනිත් එක්කෙනාට කප්පියම් බන්තේ කියලා මේ කප්පියම් කරගෙන තමයි ඒ කප්පියම් කරාම අපිට නෙමෙයි පව් කපාපු එකාට. පව් ටික ගිහියට දීලා අපි කනවා. ඒවා අපි හදාගත්ත මානසික රෝගී ප්‍රශ්න වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට. එහෙම නෙමෙයි චේතාන්විතව පිරිසුදු කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන වෙනුතුනේ. චේතාන්විතව පවිත්‍ර වෙන්න පුජ්‍යලේ බවට පත් වෙන්න. ඔබ චේතනාවෙන් පවිත්‍රද පිරිසුදුද? චේතනාවෙන් පවිත්‍රද පිරිසුදුද? ඔබ චේතනාවෙන් පිරිසුදු නම් පවිත්‍ර නම් ඔබේ හිත දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒක හරි සුන්දර හිතක්. ඒ හිත බොහොම ලස්සන මල් වත්තකට වඩා ලස්සනයි. ඉතින් හිත දිහා බලාගෙන සුන්දරත්වය විඳින්න පුළුවන් හිතක් ඔබට තියෙන්න ඕන. ඒ හිතත් එක්ක Tamanට එන්ජොයි කරන්න පුළුවන් නම් එයාට බාර් එකත් එක්ක එන්ජොයි කරන්න ඕනේ නෑනේ. හිතත් එක්ක සතුටෙන් එයාට ඉන්න පුළුවන් නම් එයාට මේ ලෝකේ වෙන මොකක්වත් සතුට පිණිස ඕනේ නෑ. හිතත් එක්ක එයාට සතුටෙන් ඉන්න. හිත කහල ගොඩක් වුණොත් එහෙම ආපෝ හිත දිහා බලන්න බෑ. හිත දිහා බැලුවාම නිකන් අර ඩැනේජ් වලේ කප් එක පැනලා බැලුවා. අය ගදකුත් එනවා, සරකුත් එනවා, ටක් ගාලා වහලා දාන ඕක දිහා බලනවට වැඩිය හොඳයි. අන්න ඒගොල්ලෝ තමයි පන්සල ප්‍රතික්ෂේප කරනවා, බණ භාවනා ප්‍රතික්ෂේප කරනවා. හිත දිහා බලන පැත්තක් ගැන කිව්වම ආපෝ ඕක නම් බෑ, ඔය වැඩේ කරන්න බෑ. හිත අමතක කරන පැත්තට ඒගොල්ලෝ යනවා. හිත අමතක කරන පැත්ත තමයි කැරම් ගහන්න පුළුවන්, ටෙනිස් ගහන්න පුළුවන්, ඔය ගෝල්ෆ් ගහන්න පුළුවන්. ඒ ක්‍රීඩාවල් තියෙනවා. ඊළඟට මත් වර්ග පානය කරන්න පුළුවන්. යාළුවොත් එක්ක සින්දු කියන්න, එන්ජොයි කරන්න පුළුවන්. හිත අමතක කරන්න. ඒවා කරන්න ඔක්කොම හිත අමතක කරන්න. ව්‍යායාමයටත් කරනවා මං කියන්නේ ඒව කරන හැමෝම එහෙමයි කියලා. ඒ නිසා හිත අමතක කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හිත හොඳට මතක් කරගන්න. හිත හොඳට සමීප කරගන්න. හිත හොඳට සමීප කරගෙන හිතේ තියෙන කුණු ටිකෙන් ටික අයින් කරලා පිරිසුදු කරගන්න. ඇයි මේ දුක් රැස්ුනේ? වැරදි විදියට දැකීම නිසා, වැරදි විදියට හිතීම නිසා, වැරදි විදියට භාවිතාව නිසා, සිහිය පැවැත්වීම නිසා, වීරය කරන නිසා, වැරදි තැනක ඉඳගෙන. මොකක්ද අපේ තියෙන වැරද්ද? ඔබේ නොවන දේවල් ඔබේ කියලා සිතීම. ඔබ කරන වැරද්ද මොකද්ද? ඔබේ නොවන දේවල් ඔබේ කියලා සිතීම. ඔන්න වැරද්ද. මම නොවන දෙයකට මමයි කියලා සිතීම. දැන් ඔබ මමයි කියලා හිතන්නේ මගේ දෙයකටද? ඔහොම කතා කරපු කෙනෙකුට බුදුහාමුදුරුවෝ දීපු ප්‍රශ්නේ දන්නවනේ පිනතුන මතක් කරන්න නැවත නැවත වැඩි වෙන්නේ. ඔබ මමයි කියන්නේ මස් වලටද? ඔබ මමයි කියන්නේ ඇටකටු කොටද? අස්ථිපංජරයටද මේ මමයි කියන්නේ? ඔබ මමයි කියන්නේ නහර වලටද? ලේ වලටද? ඇට මිදුළු වලටද? ඒ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් අනිවාර්යෙන් දෙතිස් කුණපේ ඉගෙන ගන්න මුළු ශරීරාංග ටික ඔක්කොම කියලා දෙනවනේ. අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා චතෝ මන්සන් ආරු අට්ටි මිඤ්ඤා කියලා ඔහොම උගන්වන්නේ ඒවා.
ඒකෝල මමද? කෙස් මමද? දත් මමද? ඇට මමද? එන වැරදි චිත්තාවේගයක් මෙතන පවතිනවානේ. අන්න වැරදි හිත. නරක හිත ඒකයි. දැන් අපි උගන්වන්නේ ස්වාමීන් වහන්සේ උගන්වන්නේ මේව මගේ නෙමෙයි කියලා හිතන්නද? නෑ මං එහෙම උගන්වන්නෙත් නෑ. මොකද මගේ නෙමෙයි කියලා හිතන්නත් අපිට අයිතියක් තියෙන්න බෑ. මගේ නෙමෙයි කියලා දෙයක් කියන්න නම් මගේ දෙයක් තියෙන්න බෑ. අපි මගේ කරගත්තේ නැත්නම් එකම සාධකය තමයි අපිට දුක් නෑ. අපිට පාරේ යන අනිත් වාහන ගැන දුක් නෑ. ඇයි ඒ? මගේ නෙමෙයි. මේ තියෙන අනිත් ගෙවල් දොරවල් පිළිබඳව අපිට දුක් නෑ. ඒ ගෙවල් දොරවල් කැඩෙනවා, රිපෙයාර් කරනවා, වෙනස් කරනවා අපිට ඒව පිළිබඳව දුකක් නෑ. ඇයි නැත්තේ? මගේ නෙමෙයි. දුක තියෙන්නේ මගේ කියලා හිතාගත්ත ටිකේමයි. ඒකෙන් ප්‍රබලව දැනෙන දේ තමයි මේ ශරීරය මගේ කියලා හිතාගත් එක. වාහනේ මගේ, ගේ මගේ, ළමයා මගේ, ඥාති මිත්‍රාදී මගේ කියන එක නෙමේ ප්‍රබලම දුක. පංච උපාදානස්කන්ධා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. රූප වේදනා සංඥා සංකාර විඥාන සහිත මේ ඇස කන නාසය දිව ශරීරය සහිත මේ පංචස්කන්ධය ඇතුළේ ඉඳගෙන මම කියලා හිතන එක තමයි ප්‍රධාන දොරටුව වහන්න ඕන තැන. සක්කාය කයක් නැතුව දකින්න. දැන් සක්කායෙන් ඉඳලා දකින අය ඉන්නෝ, සක්කාය නැතුව ඉඳලා බලන අය ඉන්නෝ. ඔන්න වෙනස. බුදුහාමුදුරන්ගේ භූමියට ආවහම කයක් නැතුව දකින්නේ. කයක් නැහැ. බුදුහාමුදුරන්ගේ භූමියෙන් අයින් වෙච්ච ගමන් කයක් සහිත වෙනවා. රහතුන්ට සෙවණැලි නෑනේ. නැත්ද දැකලා තියෙනවද? රහතුන් වහන්සේ නමක් අඳුන ගන්න පුළුවන් එකම ක්‍රමය ඔච්චරයි. රහතුන්ට සෙවණැලි නෑ. ඔන්න දැන් පුහුදුන් අයටත් ඔන්න කල්පනා කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. හේවණැල්ලක් නැති කෙනෙක් හොයාගන්න එකයි තියෙන්නේ. රහතුන්ට සෙවණැලි වෙන්නේ. ඇයි? සක්කාය නැනේ, කය නැහැ. දැන් මං එහෙම එළියට බැස්සාම බලන්න හේවණැල්ලක් තියෙනවද කියලා? දැකලා නැහැ නේද? දැකලා නැද්ද? දැන් මම ඕන අබුවට ගිහිල්ලා පෙන්නන්න. රාද්ද නැද්ද මොනවද කියලා නේ හේවණැල්ලක් නැහැ. ඒ තමයි විශිෂ්ටත්වයටපත් වීම කියලා කියන්නේ. එහෙමනම් සක්කායෙන් යුක්ත කෙනාට සෙවණැලි තියෙනවා. රහතුන්ට සෙවණැලි නෑ පින්වත්. මම හටගත්තොත් මගේ දේවල් හට ගන්නවා. මම හටගත්තේ නැති නිසා සක්කාය නැති නිසා මගේ කියන දේවල් හටගන්නේ නෑ. ඒ දේවල් වල අයිතිය ඒ අයටම. බලන්න බුදු කෙනෙකුට නොයේකුත් දේවල් පූජා කළා පින්නතුනේ. අවුරුදු 45ක් ඇතුළත ආරාම පූජා කළා, කෝටි ප්‍රකෝටි ගණන් වටිනේවා පූජා කළා, ලස්සන ධර්මාසන පූජා කරනවා, සිවුරු පිරිකර පූජා කරනවා. ඒවායේ අයිතිය සුභාදහමක් බවටම පත් කළා. ඒවායේ අයිතිකාරයෝම වේවි කියලා උන්වහන්සේගේ හිතලන් ඒ කිසිවක ඇලුන්නේ නැහැ පින්වත්නි. ඒ හුදු පරිහරණයක් විතරයි.
ඉතින් ලොකු ආරාමයක් පූජා කරාම ඉතින් අන්න අනිත් තීර්ථකයෝ ඉරිසියාවන්ත වෙන්නේ නැති යන්න බුදුහාමුදුරන්ට ආරෙත් ආරාමයක් පූජා කරලා කෝටි ගාණක් වටින මෙහෙත් ආරාමයක් පූජා කරලා ඔච්චර මොකටද ආරාම බුදුහාමුදුරෝ දැක්කේ සතර දෙසින් වටිනා සමන බ්‍රාහ්මණයන් සඳහා මේ ආරාම ශාසනික දේවල් වේවා. උන්වහන්සේ පිරිනුවම් පාන තෝරගත්තේ ගහක් යට. දැන් නම් ඉතින් පිරිනුවම් පාන ගහක් හොයාගන්න අමාරුයි. ඉස්සර ගස් කොළන් තිබ්බනේ හැමතැනම තිබුණා. බුදු කෙනෙක්ගේ ඒ බුද්ධ චර්යාව ඒ මහා කරුණාව වෙනතුනේ ඒක කියලා නිම කරන්න බැරි පුදුම දෙයක් වෙනතුනේ. තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතුවේ නැහැ. තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හිතුවේ නැහැ. කොයි බහරි මිනිස්සෙක් නිවෙන්න පුළුවන් නම් නිවන්න පුළුවන් නම් හැමතැනම වැඩම කරමින් මිනිස්සු නිවාසනසු. ඒ නිසා බුදු ගුණ මේ මෙහිතලේ වගේ තවත් මිනිස්සෙක් නෑ පින්නතුනේ. සියලු තාරකාවන් අතර හිරු ප්‍රධාන ආලෝකයේ දෙන තාරකාව වගේ බුදුහාමුදුරුවෝ මේ මනුසත්වයන් අතර සියලු ශාස්ත්‍රවරු අතර ඒ හිරු වගේ බබලන ශාස්ත්‍රවරයා බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ. සාමාන්‍ය ගැටුම් තියෙන පින්නතුනේ ප්‍රාථමික බුද්ධීන් අතර ඉන්න අය අතර විතරයි. උසස් ආගමික දාර්ශනික දැනුමක් තියෙන කිසි මිනිසෙක් අතර ගැටුමක් නැහැ. දැන් මම යනෝනේ සරු ආගමික මේ වැඩවලට ගියාම ඉතින් අපිට Hindu ආගමේ, කතෝලික ආගමේ, මුස්ලිම් ආගමේ ඉහළ පූජකයෝ හම්බ වෙනවා. ඒ අය අතර එහෙම එකක් නැහැ. ඒ අය පරිණතයි. ඒ අත පොත්පත් බලලා කියවලා ලෝකයේ පිළිබඳව ඒ වස්ත්‍ර වලින් ඇඳලා හිටියට බුද්ධියෙන් යම්කිසි උසස් භාවයක ඉන්නවා මනුස්සය. මේ ගස්තන තියෙන්නේ පොඩි මිනිස්සු අතර. වාද ભેද තියෙන්නේ. ඉතින් මතු පිටින් වාද ભેද නැතුව ඉන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හිතෙන් ජීවිතේ දකින්න උත්සාහ කරන්න. බාහිර පරිපජ්‍යසිය නෙමේ ඇතුලාන්තේම අභ්‍යන්තරයම හදාගන්න. බාහිරින් පරිපජ්‍යසිය හදාගන්න පුළුවන්කම තියෙනවා. ඔය සිල් ගන්න එහෙම ගිහිල්ලා ඉවරලා බොහෝම එදාට හරි නියතමානී වගේ සංවර වගේ ඉන්නවා. ඒක වැදගත් නෑ. එයාගේ හිත කොයි වගේද කියලා බලන්න. හිත නැගී සිටිනකොට වෛරයෙන්, ක්‍රෝධයෙන්, මානෙන්, ඊර්ෂ්‍යාවෙන්, තරගයෙන් එහෙම මිනිස්සු මනින්න බෑ. දැන් භාවනා මධ්‍යස්ථානයක ඇවිල්ලා මට මතකයි එක මහත්මයෙකුගේ ෆැමිලි එකක් ඇවිල්ලා මේ පත්තර කොලයක් දාගෙන හැමදාම මේ හාමුදුරන් වහන්සේලා මේ යන මේ මිනිස්සු යන টয়ලට් එක ළඟ හරියට තමයි මේ නියතමානීව මේ මහා නියතමානී පිරිසක් වගේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් මේ මහත්මාරේ නියතමානීව ඉන්න නිසා හාමුදුරුවෝත් කල්පනා කළා අපේ හාමුදුරු කෙනෙක් මේ බොහොම ධනවත් මහත්මයෙක් ඇවිල්ලා මේ සභාපති කළා පන්සලේ. සභාපති කළාට පස්සේ ටික කාලෙකින් හාමුදුරුවත් පාලනය කරන්න ඇවිල්ලා මේ මිනිස්සයා. ඊට පස්සේ හාමුදුරු බැනලා මෙන්න හාමුදුරුත් එක්ක ඊළඟට රණ්ඩු ඉවරයක් නෑ. ඒ හාමුදුරුවන්ට මේ සෑහෙන්න හිරිහැර කළා මේ මිනිස්සයා. ඒ හාමුදුරුවම තමයි මේ මිනිස්සයාව টয়ලට් එක ළඟින් ඉහළට අරගෙන පන්සලේ සභාපති කරගත්තේ. සභාපති ඊට පස්සේ
හාමුදුරුවොත් එක්ක රණ්ඩු කරගෙන විශාල කළා. හාමුදුරුවන්ටත් නිවනක් නැති වුණා. අර මිනිස්සයාටත් නිවනක් නැහැ. විනාශයක් වුණා. ඒ නිසා අපිට බාහිර පරිපජ්ජසයෙන් කියන්න බෑ මේ මිනිස්සයා නිහතමානී, මේ මිනිස්සයා අවංකයි, මේ මිනිස්සයා ප්‍රඥාගෝචරයි, මේ මිනිස්සයා යථාර්ථවාදී කියලා කියන්න බෑ. එයා නැගී හිටින අවස්ථාවේදී තමයි අපිට හොඳට බලන්න පුළුවන්. ප්‍රශ්නයකට මැදි වෙලා බලන්න ඕන, මැදි කරලා බලන්න ඕන එයාගේ ස්වභාවය. නැත්තම් ඉතින් හැම කෙනාම මේ කේන්ති ගන්න නැහැනේ හොඳින් මේ හොඳට ඉන්නේ. දෙයක් අඩුවක් පාඩුවක් වුණාම තමයි එයාගේ මේක දකින්න ඕන. ඉවසීම බලන්න ඕන, නිහතමානීකම බලන්න ඕන අඩුවක් පාඩුවක් ඇති වෙද්දී. ඒකයි ඔය මනස තැන් තැන් වලට දාලා බලන්න කියලා කියන්නේ. ඒ තැන් වල ක්‍රියා කරන්න. නැත්තම් උපකල්පනය හරි කරන්න ඕන. මේ විදියට වුණොත් කොහොමද වැඩ කරන්නේ කියලා. තමන්ගේ හිත. දැන් බොහෝ සුපේසල ශික්ෂාකාමී විදියට නිවන් දකින්න බණ කියන හාමුදුරු කියන කට්ටිය තමන්ගේම සහෝදර හාමුදුරු කෙනෙක් කෝල් එකක් දීලා බැන්නොත් හරි මොනවා හරි කරොත් එහෙම ඒක රෙකෝඩින් කරලා YouTube දානවා. හරි සුපේසල ශික්ෂාකාමී වැඩපිළිවෙල. මම දන්න ශාසනික ධර්මයට අනුව භික්ෂුවක් විවේචනය කළ හැක්කේ අභිමුඛව සහ සීමා මාලකයේ තුල පොහොය කරන අවස්ථාවේදී පමණයි. ඒ නිසා YouTube ගස්ඨන කරගන්න සියලුම භික්ෂුන් වහන්සේලාට ওই ශික්ෂාව අපි මතක් කරලා සිටිනවා. භික්ෂුවක් විවේචනය කරගන්න ඕන අභිමුඛව. අපි හිතමු සදහැති ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් කියලා. ඒත් ඒක අපකීර්තියෙන් හැමතැනම කියා යන්නේ. ඒක අභිමුඛව කතා කළ එක නිවැරදි කරගන්නවා. ඔන්න මම එක උදාහරණයක් කියන්න හොඳම ශ්‍රාවිකාවනේ විසාකාව. විසාකාව දකින්න මේ ආර්ය භූමියේ මහාන වෙච්ච භික්ෂූන් නිර්වස්ත්‍රව නානවා ගඟේ බැහැලා. ඒ කාලේ මිනිස්සු එහෙම තමයි. දැනුත් ඉන්දියාවේ එහෙම තමයි. ඇඳුම තිබුණා. ඒක ගොඩින් තියලා උතරට බැස්සා මේ නිර්වස්ත්‍රව නානවා. ඉතින් භික්ෂුන් වහන්සේලා නිර්වස්ත්‍රව නානවා දුටුවා. විසාකාවට අපහැදෙන්න තිබ්බා. ඒව නැත්තම් ගමේ හැම තැනම කියා යන තිබුණා. අර ගෞතම බුදුහාමුදුරගේ ශ්‍රාවකයෝ අනේ කියලා අර හෙළුවෙන් නානෝ මන් දැක්කා කියා යන්න තිබ්බා. එහෙම කිව්වෙත් නෑ. මොකද කරේ? අන්න බලන්න කරුණා හිත. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වැසි සලුවක් අනුදැන වදාරන්න කිව්වා. ඒ කටින කාලයට විතරක් නෙමෙයි. ඒකට කියන්නේ වැසි සලුව කියන එකෙන් අදහස් වෙන්නේ නාන ඇඳුම. නාන ඇඳුම. ඒකට කියන්නේ අඳනේ කියලා. නාන කඩේ කියලා. දැන් පන්සලේ භාවිතා වෙන නාන කඩේ. අරක කඩ කපලා හොඳට මහපු එකක් තියෙන්නේ අඳනය. අරකට කියන්නේ නාන කඩේ. එහෙම නැත්නම් වැසි සලුව. තේරුණා නේද? වැසි සලුව. අන්න කරුණා ශාසනයේ හැටි. ඔන්න කාරුණික මිනිස්සයා. කාරුණික මිනිස්සයා එහෙමයි. දැන් බලන්න හිතක් අනවබෝධිත හිතක් තියෙන කෙනෙක් නම් කොහොමද? දැන් අපේ අය ඉන්නවා ඔන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කොයි හරි ඩ්‍රයිවිං කරලා අහුවෙලා මේවා දැක්කොත් මිනිස්සු මොනව හිතයිද මූ අපේ ශාසනය කනවා කිය වීඩියෝ කරලා දානවා YouTube එකට. මොකද්ද චේතනාව? ශාසනය පිළිකුලට ලක් කිරීමේ චේතනාව. ඒ පුජ්‍යලයට සංසාරේ අපකීර්ති ලබන සිද්ධ වෙනෝ gederin මව්පියන්ගෙන් සමාජයෙන් අපකීර්ති ලැබලම තමයි අනුන්ට අපකීර්ති ලබා දීමේ ප්‍රතිලාභයේ හැටියට මේ යන සිද්ධ වෙන්නේ. ඒ නිසා අනුන්ට අපකීර්ති ලබා දෙන්න හොඳ නෑ. අනුන්ට අපකීර්ති ලබා දෙන්න එපා. කෙනෙක්ගේ හොඳක් දකින්න පුළුවන් තරම් උත්සාහ කරන්න. හැමෝගෙම ළඟ දෝෂ තියෙනවා. දෝෂයක් තියෙනවා නම් කරුණාවෙන් අපි හදාගමු. හැම දේ දිහාම මොකක් හරි ලස්සනක් දකින්න උත්සාහ කරන්න. කැතක් දකින්න උත්සාහ කරගත්තොත් අපි කැතනේ
පේන්න පටන් ගන්න හැමතැනම. ධර්මයේ හොයාගෙන යන කෙනා මට මෙතනින් අද නිවෙන්න මොකද්ද ලැබුණේ? එක ධර්ම කරුණයි. මම බණ අහන්න ගිහිල්ලා ඒ සමයේදී මම ඕනම බණකින් ගන්න එකයි. හැබැයි ඒ දේ මං හරියටම ගන්නවා. ඒ දේ මං අමතක කරන්නෙත් නැහැ. දිගටම මම අරගෙන ගිහිල්ලා ඒක වඩනවා, තේරුම් ගන්නවා, යථාර්ථවාදී කර ගන්නවා, ඒකෙන් හැඩ ගැහෙනවා. මනස චේතාන්විත භාවය. චේතනාව පිරිසිදු කරගෙන ඕන දෙයක් කරන්න. දැන් දවසක් අපි පාසල් යද්දි කොල්ලෙක් අර ගහේ අඹ කඩමු කිව්වා. මං කිව්වා ඒක හරි නෑ නේ. ගෙදර මිනිස්සු ඉන්නෝනේ. නෑ නෑ අංකල් කෙනෙක් ඉන්නේ. අංකල්ට හැපෙන්නේ අපි කඩමු කිව්වා. මං කිව්වා ඒක හරි නෑ නේ. අපි අහලා මේක කඩාගමු. නෑ අංකල් කඩන්න දෙන එකක් නෑ කිව්වා. ඇහුවොත් එම් නෑ නෑ අපි මං යන්කෝ මම බලන්න අහන්න කියලා ඉතින් ගියා. ගිහලා ඇහුවාම නේ අංකල් කිව්වා මේ අනේ පුතේ කඩා ගන්න මේ කොල්ලෝ පාරේ ඉඳන් ගල් ගන්නවා ගල් ගැව්වම වහලට වදිනවා වහලේ උළු කැට ගැටෙනවා ඒකයි මම බනින්නේ මේ අඹ කනවට නෙමෙයි ඉතින් මම මේ ඔක්කොම කන්නේ ඔයගොල්ලෝ කඩන් කන්න කිව්වා අන්න දැක්ක නේද දැන් වරදක්ද අඹ කෑම වරදක් කියලා දාන්න බෑ අර කන විදිහ තමයි වරද උනේ මෙච්චර කාලයක් අර මිනිස්සු අර ගාලට ගල් ගාලා අර මිනිස්සුගේ බැනුම් ගාලා ගුටි කාලා හොරෙන් පැනලා වැටවල් වලින් පැනලා අර එහෙම කන්න එපා. ඒ නිසා මේ ලෝකේ චේතාන්විත භාවයනේ. දැන් බලන්න හොරකමකුත් නෙමෙයි. හොඳ විදියට රසයකුත් තියෙනවා. වටිනාකමකුත් තියෙනවා. ඒ නිසා වෘතවල පැටලුනොත් යන අඹ කෑම තහනම්. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඕනම දෙයක් වරදක් වෙන්නත් පුළුවන්, ඕනම දෙයක් හොඳක් වෙන්නත් පුළුවන්. ඒක චේතාන්විත භාවයක බලන්න ඕන. ඒක නීතිය පවා බලන්න ඕනේ චේතාන්විත භාවය. චේතාන්විත භාවය බලන්න. ඒ මාර්ග නීති වල පවා කියන්නේ අනුතුරක් වළක්වා ගැනීම සඳහා මාර්ග නීතියක් උල්ලංඝනය කරන්න පුළුවන්. ජීවිතයක් බේර ගැනීම සඳහා මාර්ග නීතියක් උල්ලංඝනය කරන්න පුළුවන්. චේතාන්විත භාවයට ඉඩ දීලා තියෙනවා. එහෙනම් චේතනාව හදා ගන්න ඕන හැම විටම. හරි. ඔබ කොතන ඉඳගෙනද ඔබේ මනසින් දකින්නේ? ඔබේ ඥානෙ. ප්‍රඥා විමුක්ති, චේතෝ විමුක්ති. ප්‍රඥාවත් විමුක්ති වෙන්න ඕන. චේතනාවත් විමුක්ති වෙන්න ඕන. එහෙනම් සිතයි මොලේ දෙකම විමුක්තිකාරක තැනකින් බලනවා. විමුක්ති කියන්නේ බැඳීම් රහිත. කොහොමද බැඳීම් නැති කරගන්නේ? බැඳීම් නැති කරගන්න හරිය ලේසි. පුජ්‍යලයක් හැටියට නොසිට ගන්න. නොසිතන්න. අන්තයකට නොවැටෙන්න. අතහරින්නත් එපා අල්ල ගන්නත් එපා. ලෝභ කරන්නත් එපා, ද්වේෂ කරන්නත් එපා. කුසල් කරන්නත් එපා, අකුසල් කරන්නත් එපා. පින් කරන්නත් එපා, පව් කරන්නත් එපා. විශ්වාස කරන්නත් එපා, අවිශ්වාස කරන්නත් එපා. මම වෙන්නත් එපා, මම නොවෙන්නත් එපා. දන් දෙන්නත් එපා, දන් ගන්නත් එපා. වරදවා එහෙම ගන්න එපා අපිටත් දාන්නේ නැති වෙයි. හොඳේ. දන් දෙන්නත් එපා, දන් ගන්නත් එපා. වරදවා ගන්න එපා අපිට තමයි පාඩු වෙන්නේ. ඒ නිසා මේ දර්ශනයක් හොඳේ. මේ දර්ශනයක් අරක භෞතික දෙයක් නේ මට හම්බුණත් වේවා මම දුන්නා හරි වේවයි. මම මගේ මේ ලෝකේ මිනිස්සු භෞතික දෙයක් අර එහාවත් එක අඩුව ගැටේ මෙහා වැත්තෙන් තියෙනවා. මෙහාවත් එක එහාවත්ෙන් තියෙන ඕක තියෙන්නේ. ඒ ලෝකේ දේ කොතන තිබුණත් ඒක අයිති කරගන්න බෑ කාටවත්. භෞතික දේ අනුගමනය කරන්නේ භෞතික ලෝකෙම. මේ ඉස්සරහා තියෙන බෙල් එක. මේ බෙල් එක තිබුණේ මේක තිබුණේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර. දැන් මෙහෙ තියෙන්නේ. ඒ මිනිස්සයාගේ ගෙදර තිබිලා ඒ මිනිස්සයා මෙයාට පූජා කරාම මෙහෙ තියෙනවා දැන්. දැන් මේක තව ඔයත්තන්ගේ ගෙදරට දෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ වෙනවද? දැන් මෙහෙ තිබ්බා මෙහෙ වෙනවද? ඒක එහෙ තිබ්බේ එහෙ තිබුණාද?
ආයි මේක තව කෙනෙකුට දෙන්න. එයාගේ වෙනවද? නෑ. ඒවා අනුගමනය කරන්නේ ඒ ධර්මතා. භෞතික දේ අපි කාතර බෙදාගත්තත් ඒක අවශ්‍යතාවයන් මත ඒවා අනුගමනය කරන්නේ භෞතික දේමයි. කාටවත් මගේ කරගන්න බෑ. දන් දෙන්න දෙයක්වත් නැහැ. දන් ගන්න දෙයක්වත් නැහැ. අපි මේ ලෝකේ සබා ධර්මයේ තියෙන යම්කිසි භාණ්ඩ ටිකක් සතර මහා භූතයෝ ටිකක් මාරු කරගන්නවා. හිතවත්කමට. මගෙත් නෙමෙයි මේ කිසි දෙයක් අනුන්ගෙත් නෙමෙයි. දැන් මට කියන්න පුළුවන් මේ ටික මට අයිති අර ටික අනුන්ට අයිති කියලා. ඔයයන්ට කියන්න පුළුවන් මේගේ මට අයිති අරගේ අනුන්ට අයිති. එහෙම නේද කියන්නේ? ඒක වැරදි. මේගේ මටත් අයිති නෑ අරගේ අනුන්ට අයිතිත් නෑ. ඒක තමයි ස්වභාව ධර්මය. මොකද ස්වභාව ධර්මයෙන් ඉඩන් දීලා නෑ අපිට. ප්‍රාදේශ සභාවෙන් පළාත් සභාවෙන් දීලා තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් කාටවත් ඉඩම් දුන්නේ නැහැ. ඉතින් හැම යුගයන් වලම අනේ මං වගේ මෝඩෙක් මේ ඉඩමක ඉන්නේ නැති ඉඳලා ඌ මේ ඉඩමේ පස් වෙන්නේ නැති කියලා හිතන්නේ එච්චරයි. මං ওই විදිහටම හිතන මෝඩේ මීට අවුරුදු 100කට කලිනුත් ඉන්නේ නැති. එමෙ හිටියද නැද්ද? හිටියද මේ ඉඩම් වල මීට අවුරුදු 100කට කලින් හිටියා මිනිස්සු. ඒ මිනිස්සු මේකේ පස් මේ ඉඩම කියන්නේ බොහොම භයානක කලාපයක් දන්නේ නැති වුණාට. JVP කාලේ ගොඩාක් අය ගෙනල්ලා මේ මරලා තියෙන්නේ. මේ ඉඩමේ තමයි ගෙනල්ලා පුච්චලා තියෙන්නේ. මේ ඉඩම කියලා කියන්නේ මේ සෝන් එක පලාතම ඉතින් කොහේ පිච්චුද කොතන පිච්චුද දන්නේ නැහැ. ගොඩක් අය මරලා දාලා තියෙන්නේ මේකේ. ඒ සුපස් මේ ගමේ මීට පොය තමයි. දැන් ඇලෙන්න දෙයක් ගැටෙන්න දෙයක් තියනවද මේ ලෝකේ? එහෙනම් සිතෙන් ඒ අතහැරීම දිගටම කරගෙන යන්න සියලු සංඥා අතහැරෙන තුරු සියලු සංඥා අතහැරෙන තුරු අතහැරගෙන යන්න. හැබැයි මතක තියාගන්න අර පුජ්‍යල අතහැරීම නෙමෙයි. පුජ්‍යලත්වේ නැති වෙන විදියට අතහරින්න. පුජ්‍යලයක් ඉතිරි වෙන විදියට අතහරින්න එපා. පුජ්‍යලයක් නැති වෙන විදියට අතහරින්න. පුජ්‍යලයක් නැති වුනහම වටිනාකම් සියල්ල පුජ්‍යලයක් නැති වුනහම වටිනාකම් සියල්ල නැති වෙනවා. වටිනාකම් සියල්ල නැති වෙන පුජ්‍යලයක් නැති වුණා. කොහාටද නැති වෙන්නේ? හිතට. හිතට වටිනාකම් සියල්ල නැති වෙනවා. වටිනාකම් සියල්ල නැති වුනහම සිතේ උප්පත්ති මරණ නැති වෙනවා. හිතෙන් කිසි දෙයක් අල්ල ගන්න බෑ. හිතෙන් සියල්ල අතහරින්න. සිතෙන් සියල්ල අතහැර වාසය කරන්න. හිතෙන් අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ අර කිඹුල එනකන් නානවා වගේ වැඩක් තමයි. හිතෙන් අල්ලනවා කියන්නේ කිඹුල එනකන් නානවා. ඔබ ඇතෑරියේ නැත්තම් බලහත්කාරයෙන් අතාරලා ගෙනියනවා. මාර්යාගෙන් ඇඳුම් ටික ගෙනල්ලා තියෙන්නේ අර ලොන්ඩරි කාර්යයෙන් ඇඳුම් ගෙනාවා වගේ අනුන්ගේ ඇඳුම්නේ අපි අඳන් ඉන්නේ. මාර්යා දීපු ඇඳුම් තියෙන්නේ. මාර්යා කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි ස්වභාව ධර්මයක්. මරණ ධර්මතාවය තමයි මාර්යා කියන්නේ. දෙන ධර්මතාවය තමයි දෙවියා කියන්නේ. හිරු දෙවියා, ආලෝකය දෙන්නා, සඳු දෙවියා, සෞම්‍ය බව දෙන්නා. වා දෙවියා වාතය දෙන්නා, වලාහක දෙවියා වලාකුළු දෙන්නා, වැහි දෙවියා වැසි දෙන්නා. ඒව නැතුව මේ අතක් පය අත් දෙකකුයි කකුල් දෙකකුයි බඩ ගෙඩියකුයි ඔලු ගෙඩියකුයි නෑ වාදීයන්ට.
තේරුණාද? වලහක දෙයියන්ටත් එහෙමයි. ඈ මහී කාන්තාව කිව්වහම එයාට මේ අත් දෙකකුයි කකුල් දෙකකුයි මොකවත් නැහැ. ඒ තමයි අනුමර්ථ නාම. ආමන්ත්‍රණය කරන නාම ධර්මතා හදාගෙන තියෙනවා. මාරයා කියන්නේ බඩගෙඩියක් තියෙන කෙනෙක් නෙමෙයි. චිත්‍රවල නම් ඇඳලා තියෙනනේ. ලොකු බඩගෙඩියක් තියෙන කෙනෙක්. ඒ මාරයා ඒ දෙයක් ප්‍රකාශන මාධ්‍යයක් මිස වෙන දෙයක් නෙමෙයි. ප්‍රකාශන මාධ්‍යයක් ඒක. ප්‍රකාශන මාධ්‍යයෙන් දේශනා කරපු ගැඹුරු දේවල් ගොඩාක් වර්තමානයේ වර්ධව අරගෙන තියෙනවා. මාරයාගෙන් ගත්ත ඇඳුම් මාරයට දෙන්න. මං කර වැඩේ මාරයා හොයාගෙන ගියා පින්වත්. මාරයා හොයාගෙන ගිහින් තොරට තට්ටු කළා. දැන් ඉතින් ආයෙත් ඉතින් පුජ්‍යලේ නිකම් මේ පේනවා දොරකුත් පේනවා ගෙවල් දොරවල් පේනවා මාරයා. එහෙම නෑ. නමුත් මේක තමයි ක්‍රමවේදය කියන දේශනා කරන. තට්ටු කළා මොකද? මෙහෙ මං ඔයාව අම්බෙන්න ආවේ මොකෝ ආවේ? ඔයාගේ ඇඳුම් ටික දීලා යන්න ආවේ. මාව දැක්කම වෙන මිනිස්සු දුවනවා. ලොමු දැහ ගන්නවා. මම පස්සෙන් එලවල ගිහිල්ලා අල්ලගන්නේ. අල්ලගෙන ගිහිල්ලා ගලවලා ගන්නවා ඔක්කොම ඇඳුම් ටික. ඔයා හරි මාර පුදුම යකෙක් නේ. ඔයා මාව හොයාගෙන ඇවිල්ලා මගේ ඇඳුම් මට දීලා යනවා. මම සන්තෝෂෙන් දෙන්න ඔයා තියාගන්න. ඔයාගේ ඇඳුම් වැඩක් නැහැ. ඔයා තියාගන්න මේක තව කාලයක් අඳින්න පුළුවන්. නෑ වැඩක් නැහැ. ඔයා තියාගන්න. මට වැඩක් නැහැ. නිර්වස්ත්‍රව ඉන්න එක සපයි තමුසේගේ ඇඳුම් ඉන්නවට වැඩි කියලා මාරේ ඇඳුම් ටික දුන්නා. ඒ නිසා රහතුන් එක පැත්තකින් ගත්තොත් නිර්වස්ත්‍රයි. හාමුදුරුවන්ට වැරදිලාද? නිර්වස්ත්‍රයි. රහතුන් නිර්වස්ත්‍රයි. මොකද මෙතෙන්දි වස්ත්‍රය කියලා පෙන්නුවේ අසකනාසයේ දිව ශරීරය. තේරුණානේ? පේන ඉඳුරන් නොපෙනෙන ඉඳුරන් ටික ඔක්කොම ටික තමයි ඇඳුම. ඒක තමයි දීලා ආවේ. දැන් ඉතින් පේන්න දෙයක්වත් නැහැනේ, විල්ලැජ්ජත් නැහැනේ. අර ඒ ඇඳුමිනේ අර ලැජ්ජ හිතන කෑලිත් තිබ්බේ අර මාර්යාගේ ඇඳුමේ තමයි. දැන් මේ විදියට නිර්වස්ත්‍ර වුණාම අර ලැජ්ජ හිතන කෑලිත් නැහැ. මොකද ඒ කෑලිත් එක්කම තමයි දුන්නේ. ඒ මාර්යාගේ කෑලි තමයි ඒවත් ඔක්කොම ලැජ්ජ හිතන කෑලිත් මාර්යාගේ. ඒ කෑලිත් එක්කම දුන්නා. දැන් නෑ, දැන් නිර්වස්ත්‍රයි. දැන් මේ දැන් නිර්වස්ත්‍රයි කියලා කියන්නේ වස්ත්‍ර ඇඳවීමට ශරීරයක් නෑ. වස්ත්‍ර ඇඳවීමට ශරීරයක් නෑ. ඒ නිසා නිර්වස්ත්‍රයි. ඒ නිසා සෙවණැලි නෑ. ඒ කියන්නේ සක්කාය නෑ කියන්නේ ඕකනේ. සක්කාය නෑ. සක්කාය නැතුව ජීවත් වෙනවා. ඒක ගැඹුරු ආධ්‍යාත්මික වින්දන රසයක්. ඒ වින්දනයේ විඳීමක් නෙමෙයි. නමුත් නැති බව දැනෙනවා. එච්චරයි. නිවන් සැප වෙන්නේ කොහොමද? විඳින්න නැත්තම් කියලා තර්කයකුත් ආවනේ. නිවන් සැප වෙන්නේ වින්දනේ නැති හින්දා. ඒ කියන්නේ චේතාන්විත වින්දනේ නැත්තේ සිතවිලි වින්දනේ තියෙනවා. රූප වින්දනේ තියෙනවා. සාමාන්‍ය විදියට දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. උපාදාන ස්වરૂපෙන් දකින්නේ නැහැ, ඉන්ද්‍රිය ස්වභාවයෙන් දකිනවා. උපාදාන ස්වરૂපෙන් නෙමෙයි, ඉන්ද්‍රිය ස්වභාවය. දැන් පින්නතුනි මම මේ යම් සත්‍යයක් අවබෝධ කරගත්තට පස්සේ මේ තෘෂ්ණා නොකර ඉන්නව නෙමෙයි. ඒක ඉබේ සිද්ධ වෙච්ච දෙයක්. තෘෂ්ණාව කරන්න බෑ. උපාදාන මන් නොකර ඉන්නව නෙමෙයි. පුදුම වැඩේ කියන්නේ කරන්න බෑ. දැන් පළාතේ ඔබ ඉන්න ගම් පළාතේ දරුණු කිඹුල්ලෝ ඉන්න වෙලක් තියෙනවා.
අපි ඇහුවොත් ඔබ මේකේ නාන්න නැතුව අමාරුවෙන්ද ඉන්නේ කියලා ඇහුවොත් අනේ නෑ මම සන්තෝෂයෙන්ම නාන්න නැතුව ඉන්නේ මේකේ. ඇයි? කොයි කිඹුල්ලෝ ඉන්නවා. දැන් සත්පුරුෂයෙක් ඉන්නවා. අසත්පුරුෂයෝ මිත්‍රයෝ ටිකක් ඉන්නවා. Taman සත්පුරුෂයි. ඒවර කෙනෙක් අහනවා ඔබ අර මිත්‍රයෝ ටිකත් එක්ක යන්නේ නැතුව ඉන්නේ අමාරුවෙන්ද ඉන්නේ නෝනට බයේද ඉන්නේ? එහෙ නැත්නම් ගෙදර අම්මා තාත්තට බයේද ඉන්නේ? එයා අවබෝධයෙන් යුක්ත සංවර වෙච්ච කෙනෙක් නෑ. එයා කියන්නේ අර පාප මිත්‍රයෝ ඇසුරට නොයා ඉන්නේ මං ඊටා සන්තෝෂයෙන් කියලා නේ. හරි. එතකොට නිකම්වත් එයත් පාප මිත්‍රයෙක් නා. අන්න එයා නම් කල්පනා කරනවා මං හරි අසන්තෝෂයෙන් ඉන්නේ යන්න බැරි වීම ගැන කියලා. ඒ නිසා අවබෝධයෙන් සංවරයට බවට පත් වුණාට පස්සේ එයා මේ ලෝකේ උපාදාන නොකර සිටින්නේ උපාදාන කරන්න ඇත්තෙම බැරි නිසා ඒක සන්තෝෂයෙන් ඉන්නේ ඒකයි. උපාදාන කරන්න බෑ. ඇලෙන්නේ නැතුව ඉන්නේ ඇලෙන්න බෑ. හිත අලවන්න බෑ පින්නතුනේ. එයාගේ වටේ රත්තරන් ගොඩ ගහලා තිබ්බත් හිත අලවන්න බෑ. බුදුහාමුදුරන්ට මැණික් පුටු හදලා දුන්නා. දැන් මැණික් පුටුව කියලා කියන්නේ ලංකාව තමයි මැණික් කොට සුපතල පුටුව. රජ කාලේ හම්බෙච්ච දැවැන්ත මැණික් දාන්නේ මේ අප තියෙන තැන් වලට මෙතන ඔළුවට එහෙම දාන්නේ මේ තඩි මෝල් මැණික් දාන්නේ. එතකොට අද කාලේ මන් දන්නේ ඒක සුද්ධ අරන් ගියාද පෘතුගීසියෝ ගෙනිච්චද ලන්දේසි ගෙනිච්චද කවුරු ගෙනිච්චද කියලා. පුටුව තියෙනවද නැද්ද දන්නේ නැහැ මම. තියෙනවා නයි ස්කෑන් කරලා හරි එළියට අරගෙන පෙන්නුවොත් හොඳයි. මේ කොහොම පුටුවක් එන්නේ නැද්ද? ඒ නිසා ඒව අලවන්න බෑ. මොකද හේතුව ජීවිතේ දැක්කට පස්සේ බලන්නකෝ ලෝකේ පළවෙනි දෙවෙනි කෝටිපතියෝ ඉන්න ඔය බිල් ගේට් මහත්මයා හරි වේවා ස්ටීව් ජොබ් මහත්තයා හරි වේවා ඊට පස්සේ සකල් බස්ත කවුද කෙනෙක් ඉන්නේ එහෙම මිනිස්සු වේවා අඳින පළදින විදිය බලන්නකෝ සාහනි ටී-ෂර්ට් එක කලිසමයි නිකම්ම නිකන් හරිය සරල මිනිස්සයා මේ සාමාන්‍ය පොඩි පොසත් මිනිස්සෙක් ගමුකෝ බලන්න අපච්චේ මාලක් දාලා මේවත් දාලා බේස්ලට් උත් දාලා කරපුරා රත්තරන් උත් දාලා බල්ල බලලු වගේ බැඳගෙන වගේ හැමතැනම මේව කරගෙන මං හිතන්නේ සියල්ල තේරුම් ගත්තට පස්සේ මිනිස්සු ළඟ තියෙන නිර්මාණයක් ඉස්සරහට ගෙනවීම විතරයි ධනෙ කියලා දෙයක් රැස් කර ගැනීමම නෙමෙයි. දැන් අපි මේ දේවල් කරන්නේත් වෙන්නතුනේ මේ මොකක් හරි රැස් කරගන්න කරන දෙයක් නෙමෙයි මේ නිර්මාණයක් දර්ශනයක් ඉස්සරහට ගෙනියනවා. දහමක් ඉස්සරහට ගෙනියනවා විතරයි මේ කන්න බොන්න මලාම ගෙනියන්න දේවල් එකතු කරගන්නේ නැහැ. මේ ශාසනයක් ඉස්සරහට ගෙනියනවා දහමක් ඉස්සරහට ගෙනියනවා විතරයි. ඒ නිසා ඒ වෙනුවේ වැඩ කරන්න අපේ මිනිස්සු හිතනවා එයා හම්බ කරොත් එයාගේ තමයි මේ හැමදේම කියලා. දැන් කම්පැනියක් දාලා තිබ්බම මිනිහා හිතන්නේ මේ කම්පැනිය මිනිහගේ කියලා. ඒකෙන් දකින්න එපා ඒකේ කොච්චර අයිතිවාසිකම්කාරයෝ ඉන්නවද කියලා. ඒකෙන් යැපෙන ඒකෙන් ජීවත් වෙන ඒකෙන් නිෂ්පාදනය වෙන ඒකේ කොච්චර අයිතිවාසිකම්කාරයෝ ඉන්නවද? එතන ගෙනියන්නේ යම්කිසි නිර්මාණයක්. මේ පුජ්‍යල අයිතියක් බලලා කල්පනා කරලා ඒවට iriසියා ක්‍රෝධ වෛර කරන්න එපා. පෝසත්තු දුප්පත්තු කියලා જાතියක් නැහැ. දුප්පත් වෙන්නේ හිතෙන් පෝසත් වෙන්නේ හිතෙන්. හිතෙන් පෝසත් නොවන කෙනෙකුට කවදාවත් භෞතිකව පෝසත් වෙන්නත් බෑ. හිතෙන් දුප්පත් වුණොත් එයාලා දුප්පත් වෙනවම තමයි. මොකද ස්වභාව ධර්මයෙන් එයා ඉහළට තියන්නේ උසස් මනසක් තිබුණොත් විතරයි. පහත් මනසක් තිබුණොත් එයා පල්ලෙහාට දාන උසස් මනසක් තිබුණොත් එයා ඉහළට තියනවා. විද්‍යාත්මකයි සැහැල්ලු වෙන්න ඒවා උඩ පා වෙනවා වතුරේ බර වෙන්න දේවල් ඒවා යට
ගිලෙනවා. හිතත් එහෙමයි. හිත නරක් වුණොත් යටට ගිලෙනවා. හිත උතුම් ගුණාංග වලින් යුක්ත වුණොත් බුදුහාමුදුරුවෝ පෙන්වූ උතුම් ගුණාංග වලින් යුක්ත වුණොත් චේතනා පාරිශුද්ධ භාවයකින් යුක්ත වුණොත් ඒ හිත ඉහළට පැමිණෙනවා. ඔබේ හිත මොනවද අල්ලගෙන සිටින්නේ? ඔබවවත් අල්ලන්න එපා. ඔබ කිසි දෙයක් අල්ලන්න නැතුව ඉන්න නෙමෙයි. ඔබ තමන්වත් අල්ලා නොසිටින්න. මේ වචනත් සියල්ල අත්හරින්න. ඔබේ ආකල්ප සියල්ල අත්හරින්න. දෘෂ්ටීන් සියල්ල අත්හරින්න. ආත්මීය ස්වභාවල් සියල්ල අත්හරින්න. සක්කාය ස්වභාවල් සියල්ල අත්හරින්න. සියලු මාන්නයන් කියලා කියන්නේ කෝණ, දෘෂ්ටි, කල්පිත, හැඩ. ඔය හැම වචනයකින්ම කියන්නේ යම්කිසි හැඩයකින් බලනවා නම් අන්න එකට කියනවා මාන්නයකින් බලනවා කියලා. එහෙම නැතුව මේ නිකන් ලොකුවට අභිමාණයෙන් ඉන්න එකට නෙමෙයි මේ මාන්නය කියන්නේ. නිකන් එක හැඩයකින් තමයි එයා බලන්නේ. හැඩයකින් බැලුවොත් එහෙම ඒ හැඩයටම තමයි පේන්නේ. තේරුණා නේද? දැන් ඔය මං අර කම්පියුටර් එකක් හදන් ආවම ගේම් ගහන කොල්ලෝ ටිකට පේනුනේ මේක හදන් ගියේ ගේම් ගහන්න කියලා තමයි පේනුනේ. මොකද හේතුව ඒ කොළු ගැටවු ටික කම්පියුටර් භාවිතා කරලා තිබුණේ ගේම් ගහන්නම තමයි. මොකද මිනිහා ඒ හැඩෙක්ම තමයි බලන්නේ. එතකොට නරක මිනිස්සයා බලන්නේ නරක හැඩෙකින්මයි බලන්නේ. එරන්නේ දැන් හාමුදුරු දිහා බලන්නත් සමහර උදවිය එක එක හැඩ හදාගෙන තියෙනවා. එතකොට ඔක්කොම හාමුදුරු දිහා ඒ හැඩයට බලනවා. අපි විතර හාමුදුරුවගේ හොඳ නරක දන්න කට්ටිය කවුරුත් නැහැ. ඊයෝ දන්නේ නැහැ. අපිනේ දන්නේ. නමුත් ඉතින් අපි නරක හැඩයෙන් කිසි කෙනෙක් දිහා බලන්න පුරුදු වෙන්නේ නැහැ. මං අර පොල් ගහන මිනිස්සයා වගේ යම් දේවල් වල ඒකත් හොඳයිනේ. එහෙම හරි හොඳයිනේ. ඒ මනුස්සයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්නත් එක්ක මානසිකත්වයත් එක්ක දිහා බලලා එහෙමත් හොඳයිනේ කියලා මම කල්පනා කරනවා. දැන් ඔයත් පාරේ බීලා මැරෙන්න හදන වැටලා ඉන්න බීමත් මිනිස්සෙක් දකින්න වෙන්න පුළුවන්. යන්න ළඟට. ගිහිල්ලා කතා කරලා බලන්න. කතා කරලා බැලුවාම මේ මිනිස්සයා මෙහෙම හරි ජීවත් වීම පිළිබඳව අපිට දුකක් ඇති වෙනවා. ඒ මිනිස්සයාගේ ජීවිතේ මිනිස්සයා විඳපු වේදනාත් එක්ක දිහා බලද්දී මෙහෙමත් හොඳයිනේ කියලා. බුදු කෙනෙක් දැක්කනේ හැම කෙනාටම කරුණාව දක්වන්න පුළුවන් තැන. අපිටත් පුළුවන් නේ. අපි හැමෝටම හොයාගන්න පුළුවන් හැම කෙනෙකුටම සමාව දෙන්න කරුණාව දක්වන්න තැනක් හොයාගන්න බැරිද හැම කෙනාගේම ජීවිතේ? හොයාගන්න පුළුවන්. ලෝකයේ අත්හැරපු කෙනෙකුට පේනතුනේ මේ ලෝකයේ සමග ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. ඇලීමකුත් නැහැ, ගැටීමකුත්. තවත් ගැඹුරට පැහැදිලි කළොත් එහෙම වෛරයකුත් නැහැ, කරුණාවකුත් නැහැ. දෙන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. පුදන්නෙත් නැහැ, බෙදන්නෙත් නැහැ. හොඳත් නැහැ, නරකත් නැහැ. හැබැයි හැදෙනවා. චේතනාවටපත් වෙලා හැදුවොත් හැදෙනවා. රැයත් නැහැ, දහවලත් නැහැ. නිරෝධයේ ඉද්දී. නිරෝධයෙන් මෙහාට ඇවිල්ලා හැදුවොත් රැයත් පේනවා, දහවලත් පේනවා.
ඒකනේ අපි අර පොතකුත් තියෙන රය දහවල ඉක්ම වූ රහතුන්. රාත්‍රී දහවල ඉක්ම වූ කෙනාට තමයි රහතුන් කියන්නේ. ඔබට රහත් වෙන්න ඕන නම් ඔබ රය දහවල ඉක්මවන්න ඕන. ඒ කියන්නේ 24 hours වලින් එහාට යන්න ඕන. 25/6 වලින් එහාට යන්න ඕන. දැන් පැය 24න් එහාට පැන්න මිනිස්සයාට ලෝකේ ප්‍රශ්න කිසිවක් නැහැනේ. ඔයත් අත්දැකලා නැද්ද? පැය 24න් එහාට ගිහිල්ලා බලන්න විශ්වය හරිම සුන්දරයි, හරිම ලස්සනයි. පැය 24 සටනක්නේ. පැය 24ක ජීවත් වෙන මිනිස්සු තමයි 99.9 ගානක්ම ඉන්නේ. පැය 24න් එහාට පැනපු අය ඉන්නේ මං වගේ සුළු පිරිසක් මේ රටේ ඉන්නවා. විවිධ හැඩයන් වලින් ඈත් බණ කියන අය ඉන්නවා. ගිහියොත් අතර ඉන්නවා, පැවිද්දෝ අතරත් ඉන්නවා. උපාසික උපාසිකාවන් අතරත් ඉන්නවා. පැය 24න් එහාට පැනලා බොහොම ලස්සනට ඉන්නවා. සංඥාව අල්ලන්න නැතුව ඉන්නවනම්, රූපය අල්ලන්න නැතුව ඉන්නවනම්, වේදනාව අල්ලන්න නැතුව ඉන්නවනම්, විඥානය අල්ලන්න නැතුව ඉන්නවනම් ඒ තරම් සුන්දරත්වයක් තවත් ලෝකේ නැහැ. ඉතින් අද වටිනා පොහොය දවස උඳුවප්පුර පසළොස්වක පොහොය දවසේ අපි තාම ගැඹුරු ධර්මයක් පින්නතුන්ට දේශනා කළා. පින්නතුන් මේක බොහෝම ගැඹුරින් සම්මර්ෂණය කරන්න ඕන. තමන් දැනගත්තට මදි තමන්ගේ හිතට ඒක තේරුම් කරලා දෙන්න ඕන. මං කරේ ඒක පින්නතුන්. මං දැනගත්තට වැඩක් නැහැ මොලේට. මට හැම දෙයක්ම හිතට තේරුම් කරලා දෙන්න ඕන. මොකද්ද හිතට තේරුම් කරලා දෙන්න ඕන? වැඩි දෙයක් නෙමෙයි හිතට තේරුම් කරලා දෙන්න ඕන දුක් විඳින්න නැතුව ජීවත් වෙන ක්‍රමය. දුකටපත් නොවි ජීවත් වෙන ක්‍රමය හිතට තේරුම් කරලා දෙන්න ඕන. සැනසීමෙන් ජීවත් වෙන කලාව තේරුම් කර දෙන්න ඕන. ලෝකේ දේවල් එක්ක ඇලෙන්නවත් ගැටෙන්නවත් කතන්දරයක් මෙතන නැහැ. පැය 24න් එහාට ගියාට පස්සේ පැය 24 සියලු ක්‍රියාකාරකම් අහෝසි වෙනවා. පැය 24 සියලු ක්‍රියාකාරකම් අහෝසි වෙනවා. ඉතින් මේට වඩා මේ ධර්මය කොහොමද කියන්නේ? ඔබට දැන් කාර්යයක් තියෙනවා. මගේ කාර්යය මම සිද්ධ කළා. මුලැමැද අග ගැලපෙන විදියට සාන්තව නිර්වාණය අරමුණු කොට කල්යාණ මිත්‍රත්වයේ හස්තය දිගු කොට ඔය ඇත්තන්ට ධර්මයේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් ඔබ යෝනිසෝ මනසිකාරය ඔබ කරන්න. උන්ට බලන්න නුවණින් අවබෝධ කරගන්න එක හිතට සම්බන්ධ කරන්න. හිත නිවැරදි කරන්න. හරි දැක්මක්, හරි චින්තනයක්, හරි දර්ශනයක් ඇති තැන හිට ගන්න. ඒ කියන්නේ සක්කාය නැති තැනක හිට ගන්න. ඒ කියන්නේ Tamanට කයක් පුජ්‍යලයක් දැනෙන්නේ නැති වෙන්න ඕන එතන. අන්න ඒකයි සක්කාය නැති තැනක කියලා කියන්නේ. සක්කාය නැති තැනක හිටගෙන එතන ඉඳන් බලන්න පුරුදු වෙන්න. ටික වෙලාවක් ආයි ගියාම නැහැ කියලා හිතුවට අහුවෙන්නත් ඉඩ තියෙනවා. ආයි Taman සැකසෙන්න. එහෙමනම් සක්කාය ඇති පුජ්‍යලයෝ පෘතජ්ජනයෝ, සක්කාය නැති අය ආර්ය ශ්‍රාවකයෝ, බුද්ධ ශ්‍රාවකයෝ. ඉතින් දුර්ලභ විශ්වයේ ස්වභාව ධර්මයෙන් සතර මහා භූතයෝ ගැටෙනකොට
සත්වය ජීවය නිර්මාණය වුණා. ඒ ජීවීන් අතර පුනර්ජනනය පුනර්ජීවයක් පුනර්භවයක් හට ගන්න සත්වය නිර්මාණය වුණා. දැන් පුනර්භවයක් හට ගන්නමින් අපි ආව මේ පෘථුවියේ ඉතින් අවුරුදු මිලියන ගාණක් ඇති මේ සත්ව ජීවය ඇති වෙලා දැන් දියුණුම අවස්ථාව ලෝකයේ ඇවිල්ලා තිනවා. මේ තරම් දියුණු කාලයක් තිබුණේ නැහැ. 900 මුලවත් තිබ්බේ නැහනේ. මේ දේවල් 900 මුලවත් තිබ්බේ නැහැ. මේ දේවල් හීනයක්. මේ අද අපි භාවිතා කරන මේ හැම දෙයක්ම 800 ගණන් වල හීනයක්. මෙහෙම රූපයක් දකින්න පුළුවන්ද? තව දැනක ඉඳගෙන තව කෙනෙක්. මේක නිකන් අර ඒ කාලේ තිබුණු දිව්‍යඥානෙට වඩා ක්ලියර් නේ. ඊට වඩා හොඳට ක්ලියර් එකට ලස්සනට පේනවනේ මේක. ඉතින් මේ හීනයක් අද අඟහරු ලෝකයේ ඉඳලා ලයිව් එක මෙහාට එනවා. හඳේ ලයිව් එක මෙහාට එනවා. හඳේ ඉඳගෙන කැමරාවල් වල. ඉතින් මේ ලෝකෙ දියුණුවේ භෞතිකත්වයෙන් ඒ වගේම පහසුකම් වලින් දුප්පත් කියලා හිතන කිසිම දෙයක් නැහැ. එහෙමනම් මේ ජීවය ආයි සංක්‍රමණය වෙයි තව ලෝකයකට. බුදුහාමුදුරුවෝ දැන් දේශනා කරපු එක දැන් ඇත්ත වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ පෘථුවියේ ජීවය හටගත්තේ ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයෙන් ආව කියලා නෙවෙයි කතාන්දරේ තිබුණේ. වෙනත් ලෝකයකින් ආව කියන කතාන්දරේ. ඒක දැන් විද්‍යාඥයෝ පිළිගන්නවා. පෘථුවියට කලින් වෙනත් ඒ ග්‍රහ ලෝකවල ජීවය තිබිලා මෙහෙට සංක්‍රමණය වුණා කියලා. දැන් මෙහි ඉඳලා අඟහරු ලෝකෙට යන්න හිතාගෙන ඉන්නවා මේ පෘථුවි වාසී. නිකන් දෙයන්නේ නෑ. මෙහි ඉන්න කෘමියෝ බැක්ටීරියා අරව මේ ඔක්කොම අරන් යනවා. පැල වර්ගයෝ ඔක්කොම අරන් යනවා. ගිහින් ඉඳනවා. ඊට පස්සේ ජව්‍ය විවිධත්වයේ ප්‍රභේදයන් ඒ ලෝකයට හරියන්නත් ඒව හට ගන්නවා. තේරෙනවද? හරි සන්තෝෂයි මාත් ඔය ගවේෂණය දේවල් විශ්ව ගවේෂණ දේවල් බලන්න කැමති. මේ හරි සන්තෝෂයි අඟහරු ලෝකේ ගස් තියෙනවා. ගහක් තියෙනකම් මම හොයා හිටියා. ඇත්ත දැකලා නැද්ද? ඔය අපේ දුෂ්කර පළාත්වල හැදෙන කටු ගස් වගේ, පතොක් ගස් වගේ ගස් වර්ග තියෙනවා. දැකලා තියෙනවා. ඒක හොඳ සතුරුදායක ආරංචියක් ඉතින්. ගහක් කොළක් තියෙනවා කියලා කියන්නේ ජීවයක් නිර්මාණය කරගන්න පුළුවන් හොඳ සාධකයක්. එතකොට අනාගතේ අනිවාර්යෙන් ජීවයේ සංක්‍රමණය වෙනවා ඒ ලෝකෙට. එතකොට පෘථුවිය විනාශ වෙන කාලය ඇති වෙනකොට, ඉරේ ප්‍රසාරණය ඇති වෙනකොට තව මෙහාට ජීවයා එහි තමයි ඉන්න පුළුවන්කම තියෙන්නේ. මොකද රශ්මිය මෙහාට වැඩි වෙනකොට දැන් අර ලෝක පෘථුවියට වඩා ටිකක් ඉරෙන් ඈතින්නේ තියෙන්නේ. එතකොට විනාශය මේවයි සිද්ධ වෙනකොට, න්‍යාස්ටික විපරීම් සිද්ධ වෙනකොට, මොකද දේවල් ඇති වෙනකොට විනාශ වුණොත්, රස්නේ වැඩි වෙලා විනාශ වුණොත් අන්න ඒවයි නැවත ජීවය හට ගන්න වෙන්න පුළුවන්. කොච්චර කාලයක් ගත කරත් බොහෝම අවුරුදු මිලියන ගාණක් අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි හිරුගේ විනාශය සිද්ධ වෙනවා. ඒ වගේම මේ ගැලැක්සිස් අතර එකට හැප්පීමක් සිද්ධ වෙනවා. එතකොට මේ නිකන් අපේ චක්‍රවාටයක් විතරක් නෙමෙයි ගැලැක්සිස් දෙකක් විනාශ වෙනවා එකට. අර මොකද ඇන්ඩ්‍රොමීඩා කියන ගැලැක්සි එකක් තියෙනවනේ. ඒක අවුරුදු තව මිලියන ගාණක් ඇතුළත ඇවිල්ලා මේකේ හැපෙනවා. මේ කියන්නේ අපේ ග්‍රහ චක්‍රවාටය නෙමෙයි ගැලැක්සි එක ඇතුළේ අපේ මිල්කි වේ එක ඇතුළේ හැපිලා විනාශ වෙනවා. එතකොට කෝ බුදුහාමුදුරුවෝ පෙන්වූ යථාර්ථය ඔන්න පෙන්වනවා. මහණෙනි මහා පෘථුවියත් අලුත් හොයාගන්න නැති වෙනවා කියන කපුරු පෙත්තක් පිච්චියෝ වගේ මහා පෘථුවිය නැති වෙනවා. කවුද පිළිගත්තේ? මහණෙනි මේ ලෝකයේ මේ මහ පොළොව විනාශ වෙනවා කපුරු පෙත්තක් පිච්චියෝ වගේ කියනවා. ඒ කියන්නේ කපුරු පෙත්ත උදාහරණයට දැක්කුවේ කපුරු පෙත්ත පිච්චිලා ගියාම අලු නෑනේ. අලුත් නැති වෙනවා කියනවා. එතකොට බලන්න අදහන්න බැරි දේවල් බුදුවරු දැක්කා ඒ කාලේ. ඒ වගේම අපි දන්නවා ඔය අර බ්ලැක් හෝල් කියන එකට අහු වුණාමත් ඒත් වෙන්නේ ඕකනේ අලුත් හොයාගන්න බැරි වෙනවා. දුමුකුත් නැහැ. ඉතින් ඒව බුදුවරු දැකලා දේශනා කරා. එහෙනම් අපේ හිතට කියලා දෙන්න ඕන මේවා ගැඹුරට අවබෝධ කරලා දෙන්න ඕන. උපාදානය කරන්න එපා. හිතින් උපාදානේ ඉන්න එපා. ගතින් වාඩි වෙලා ඉන්න. ගතින් වාහනේ පාවිච්චි කරන්න. දැන් එතකොට කියන්න පුළුවන් මේ ආස නොකර ඉන්න තමයි මේ කියන්නේ හාමුදුරුව අපිට.
ආස නොකරන ඉන්නවා කියලා ඔබ ඕව ඈත් කරන්න යන්න එපා. පරිහරණය කරන්න. ඒකට ආස නොකර ඉන්නවා කියලා පුජ්‍යලේක ආස නොකර ඉන්න එපා. සක්කාය නැතුව සිටින්න ආකල්පිත ආසාවන් වලින් තොරව වාසය කරන්න එපා. මේ ධහම වරදවාගෙන තියෙනවා බෞද්ධයෝ. ඒකයි මේ විනාශය. ආස නොකර ඉන්නවා කියලා හිතන්නේ මේක මට වැඩක් නැහැ කාට හරි දෙනවා. ඒකට ඒක ආස නොකර ඉඳීමද? මං ආස නොකර ඉන්නවා මම මේ ඉඩකඩම් ටික ඔක්කොම ලියලා දෙනවා. දැන් ආස නොකර ඉන්නවද? නෑ. ඒක අම්ම කෙනෙක් දවසක් ආවම මං කිසි දෙයකට ආස නැහැ. මං ඔක්කොම අතෑරලා ඉන්නේ. මං දරුවන්ට ඔක්කොම ලියලා ඉන්නේ කිව්වා. මං කිව්වා නෑ. ඔක්කොම අල්ලගෙන ඉන්නේ ඔය අම්මා. ඔක්කොම ලියලා දීලා තියෙන්නේ. රබර් ඉඩම්, පොල් ඉඩම්, අර ඉඩම්, තේ වතු ඔක්කොම ලියලා දීලා. මං කියනවා නෑ. ලියලා දුන්නට අතෑරලා නෑ කිව්වා. නෑ මං අතෑරලා තියෙන ලියලම දීලා තියෙන්නේ කිව්වා. මං ගෝ අතෑරලා නෑ. හිතෙන් අල්ලගෙන ඉන්නේ අම්මේව. හිත ඇතුලේ හිතෙන් අල්ලන් ඉන්නේ. ඒ නිසා නිවන් දකින්න බෑ. ඒ නිසා ගතින් අතහරින එක නෙමෙයි වැදගත්. හිතෙන් අතහරින එක. හිතෙන් අතහරින්න පුරුදු වෙන. ගතින් තියෙන්නේ මොනවද? අවශ්‍යතා ටිකක් ඕනම මිනිස්සෙකුට තියෙන්න ඕන. ඒක එයාගේ අවශ්‍යතාවයේ අනුව, එයා පවතින පරිසරයේ අනුව, ශක්ති ප්‍රමාණය අනුව ඒ අවශ්‍යතාවයේ තියෙයි. ඒකට කමන්නේ ඕනම පුජ්‍යලයක අවශ්‍යතාව තමයි තියාගන්නේ. ගොවියෙක් ට්‍රැක්ටරයක් ගන්නවා, ડોක්ටර් කෙනෙක් කාර් එකක් ගන්නවා. ඉතින් ડોක්ටර් කෙනෙක් ට්‍රැක්ටරයක් කරන් ගොවියෙක් කාර් එකක් කරන් වැඩක් නැහැ නේ. අවශ්‍යතාව දෙකක් නේ. එයාට මිනිස්සුන්ට ඕන ලොරියක් ඕන, ට්‍රැක්ටරයක් ඕන. එතකොට මේ මිනිස්සයා ළඟ ට්‍රැක්ටරයක් ලොරියක් තීමත් වරදක් නෙමෙයි. ડોක්ටර් කෙනෙක් ළඟ කාර් එකක් තිබීමත් වරදක් නෙමෙයි. හාමුදුරු කෙනෙක් ළඟ ඕන. බණ කියන හාමුදුරු කෙනෙක් නම් උන්වහන්සේට ඔය මයික් එකක් ඕන, බෆර් ටිකක් ඕන. මෙන්න මේ වගේ ගැචමැටික් කැලි ටිකක් ඕන. අනිත් අයට ලයිව් දෙන්න. ඒක ඒවා ඕන කරන මේ අවශ්‍යතා ටිකක්. දැන් මට ට්‍රැක්ටරයක් වැඩක් නැහැ නේ මෙතන ගෙනලා තියාගන්න. බණ කියන්නේ යනවා වාහනයක් ඕන. සමාජයේ හැටියට, රටේ හැටියට, ස්වභාවයේ හැටියට. ඉතින් ඕවයින් මනිනවනේ. අර ඇමරිකාවට ගියාම හිඟන්නන්ට ප්‍රාඩෝ තියෙනවා. හිඟන්නෝ ඉන්න කලාපයක් තියෙනවා. ඩබල් කැප් රත තියෙනවා. ඕනම් බලන්න අර ඇමරිකාවේ යාචකයෝ ටික දිහා. ඒ මිනිස්සු නමුත් පොහොසත් නෙමෙයි. ඒ දුප්පත් ප්‍රදේශයක් හැටියට නමයි නම් කරලා තියෙන්නේ. ඉතින් ආකල්පිත සංකල්පිත ස්වභාවයකට සාපේක්ෂිතවාදී පුහුදුන් තැනක ඉඳගෙන පොහොසත්කම දුප්පත්කම මිනිස්සු හදා ගන්නවා. ඒ වගේම අනිත් අය ළඟ දකින්නවා ඒ මිනිස්සුන්ගේ ළඟ තියෙන දුප්පත්කමයි. මානසික දුප්පත්කම. මානසික දුප්පත්කම අයින් කරලා දාන්න තථාගත දර්ශනය වෙන තැනකින් ගන්න. ඒ නිසා අර බුදුහාමුදුරන්ට වැරදුණු තැන ඉඳලා නෙමෙයි අපි ගන්න ඕන. බුදුහාමුදුරන්ට නෙමෙයි සිද්ධාර්ථ කුමාරයාට වැරදුණු අවුරුදු 6ක් තිබ්බනේ. අපේ මිනිස්සු හිතනවා ඒ 6 අපි ගන්න ඕනේ කියලා. නෑ ඒ 6 ගන්න ඕනේ නෑ. බුදුහාමුදුරුවෝ හොඳ මාර්ගේ හොයාගත්තේ ඒ 6න් පස්සේ. තමන්ගේ පස්වග මහණුන් දාලා ශාස්ත්‍රවරු දාලා ගිහිල්ලා තනියෙන් හරි මාර්ගය හොයාගත්තේ. හරි මාර්ගය හොයාගත්තට පස්සේ හොඳට දානේ වැළඳුවා, හොඳට ආරාම විහාරස්ථාන බාරගත්තා, හොඳට ධර්මයේ දේශනා කරා, හොඳට ලෝකේ දේවල් පරිහරණය කළා. නමුත් ඒ කිසි දෙයකට ඇලීමක් නැහැ හිත. අර වැරදිච්ච කාලවල වලදී තමයි නිකාම් බඩිකින්නේ ඉඳලා දුකකට අහුනේ. ඒ දුකට අහු වෙන්න ඕනේ. ඒ වැරදිච්ච කාලේ ගන්න ඕනේ නැහැ පිටත. ඉතින් මේ දෘෂ්ටි ඔක්කොම හදා ගන්න ඕනේ. නැත්තම් භික්ෂු සංඝයාට වෛර කරමින් ඉඳීවි මේ ගිහි සමාජය. එහෙම නැත්තම් මිනිස්සු මේ හැමදාම ආර්ථිකයෙන්, දර්ශනයෙන්, නිර්මාණශීලීත්වයෙන් විනාශ වේවි. නැත්තම් මිනිස්සු හිතාවි මේ ගිහි ජීවිතයේ ඉඳගෙන නිර්මාණශීලී වෙන්නේ නැතුව අපිට නිවන් දකින්න බෑ කියලා. ඒ වගේම අපෙත් සමහර හාමුදුරුවෝ ගොන්තගතිරු බණ කියනවා. හරීම කනගාටුයි. හාමුදුරුවෝ එක්කෙනෙක් කියනවා මම දැක්ක මේ රුවන්වැලි සෑය වටේ යනකොට වයිෆ් ගේ අතින්වත් අල්ලන් යන්න එපාලු කෙලෙස් හට ගන්නවලු. මං අහන්න කැමති මහත්තුරුන්ගෙන් ඇඳේ ඉද්දිවත් කෙලෙස් හට ගන්නවද කියලා වයිෆ් ළඟ ඉද්දි. එහෙම හට ගන්නේ නෑනේ දෙයියනේ.
ඒක දිහා බලන ස්වરૂපය අනුවනේ හිතන ස්වરૂපය අනුවනේ කෙලස් කියන දෙයක් හටගන්නේ. කෙලස් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝ මේ යසෝදරාවියට ගෙදරට අර වැඩම කරපු වෙලාවේ කකුල් දෙක අල්ලන් අඬනවනේ. එහෙනම් බුදුහාමුදුරුවෝ ටක් ගාලා කකුල් දෙක පැත්තට ගන්න තිබ්බනේ කෙලෙස් හට ගැනීමට කියලා. ඉතින් අර ඒ වගේ හරි මෝඩ කතා, ගුම් කතා මේ සමාජයේ පතුරවනවා. ඉතින් ඒකට හේතුව මේ සමාජයේ දර්ශනික වශයෙන්, මානසික වශයෙන්, ආර්ථික වශයෙන් විනාශ කිරීමට වගකිය යුතු ප්‍රධාන පිරිස සංඝයා වහන්සේලා. ඒ පිරිස තමයි මේ සමාජය විනාශ කරලා තියෙන්නේ, මෝඩ කරලා තියෙන්නේ, නැති බංගස්ථාන කරලා තියෙන්නේ ඒගොල්ලෝ. නියම දර්ශනය නැති නිසා විශාල හානියක් සිද්ධ කරලා තියෙනවා. ඒකට හේතුව ඔවුන්ට නිසි දාර්ශනික අධ්‍යාපනය, ගවේෂණාත්මක අධ්‍යාපනයක් නැහැ. තියෙන්නේ O level, A level, යුනිවර්සිටි තියෙන්නේ. ඒ වයින් බිහි වෙන්නේ අර ගිහි හා සමාජයේ දර්ශනයක් ඇති මෝඩ පිරිසක් විතරයි. ඒක ගැඹුරු දර්ශනයක් නැහැ. ඉතින් අපි ඔය දේවලුත් මතක් කරනවා. නමුත් ඔබට අප්‍රමාදී වෙන්න ඒ සියල්ල වැටකඩලු බිඳ දාගෙන ඇවිල්ලා දර්ශනය උදා කරගන්න ගිහි වේවා, පැවිදි වේවා, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන් වේවා, මේ හැම දෙනාටම අප්‍රමාදී විහරණයෙන් තථාගත ධර්මයේ ප්‍රතිලාභය ආදාදම ලබත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා, සුවපත් වේවා. කැමැති අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරේ සීතා අල්විස් පින්වත් වෛද්‍යතුමිය, ඒ වගේම ප්‍රේමරත්න අල්විස් පින්වත් මේ මෙතුමා ඇතුළු ඒ පවුලේ පින්වතුන් අරමුණු බවට පත්වන්නේ අද දවසේ 21 වන උපන්දිනයේ යෙදෙන උදීෂ පත්මික පුතුණුවන්ට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් යහපත් ජීවිතයක් ගත කිරීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා එතුමන්ට පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කිරීම, එසේම වේවා කියලා ස්වාමින් වහන්සේට ආශිර්වාද කරනවා. ඒ වගේම දෙපාර්ශවයේම නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදී සෑම සිළු දෙනාටම සාංශාරික වශයෙන් සුගතිගාමී වන්නට, නිවන් දකින්නට මේ පින් පඬුරක් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම ස්වාමින් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන හැම සිළු දෙනාටම ලෝකවාසී කල්යාණ මිත්‍ර තුරුණුවන්ට ගරු කරන සත්‍ය ගරුක පිරිසට සාංශාරික වශයෙන් මෙලොව වශයෙන්ම සංසාරික දුකින් නිදහස් වෙලා උතුම් වූ නිර්වාණ අවබෝධය සලසා ගන්නට මේ ධර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු සත් ප්‍රාර්ථනා ඇතු අද දවසේ දායකත්වයේ දැක්ව සීතාල්විස් වෛද්‍යතුමියටත්, ඒ වගේම ප්‍රේමරත්නාල්විස් මැතිතුමා ඇතු පවුලේ හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කර හැම දෙනාටමත් සෑම සියලු දෙනාගේම උතුම් ප්‍රාර්ථනා, සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල සිද්ධ වේවා. හැම දිනාටම සියලු යහපත වේවා, ධර්මයේ ආලෝකය ආදාදම ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉෂ්ඨගාමී දෙවියෝ පින් අනුමෝදන් වේවා, දෙවියන්ගේ දීවාශිර්වාද වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ධම්සභා මණ්ඩපයේ අප වෙත අප සෑම සියලු දෙනා වෙනුවෙන් පූජා කරන ලද ඒ චන්දනතිස්ස රාමැතිතුමන්ට සහ ශාමලතිස්ස රාමැතිනියට දෙපාර්ශවයේම මව්පියන්ටද සාංශාරික වශයෙන් නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චන්දනතිස්ස රාමැතිතුමන්ට සහ ශාමලතිස්ස රාමැතිනියට ආයුර ආරෝග්‍ය සැප වර්ධනය, සද්ධර්මයේ අවබෝධය තව තවත් ඇති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරනවා.